හරි පුතා අපි පටන් ගන්නවා AAT ව්‍යාපාර නීතිය කියන විෂයේ හරි පස්වෙනි පාඩම සමාගම් නීතිය හා හවුල් ව්‍යාපාර නීතිය සම්බන්ධව සාකච්ඡා කරන්න. හරිද පුතා? සමාගම් නීතිය හා හවුල් ව්‍යාපාර නීතිය. මේක දෙනවා පොඩි හැඳින්වීමක් බලන්න. කේවලස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවල මූලික වශයෙන් දැකිය නොහැකි නීතිමය පුද්ගලභාවය අඛණ්ඩ පැවැත්ම සීමිත වගකීම ආදී මූලික කරුණු හේතු කොටගෙන සමාගම් ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් වශයෙන් ජනප්‍රියව පවතී. හරිද? පුතේ මොකද්ද මේකේ කිව්වේ? ප්‍රධාන කරුණු තුනක් කිව්වා. පළවෙනි එක තමයි අඛණ්ඩ පළවෙනි එක නීතිමය පුද්ගල භාවය කියන එක. ඊට පස්සේ අඛණ්ඩ පැවැත්ම, ඊට පස්සේ සීමිත වගකීම. පුතේ නීතිමය පුද්ගල භාවය කියන්නේ නීතිය ඉදිරියේ කෘතිම පුද්ගලයෙක් කියන අදහස. අඛණ්ඩ පැවැත්ම කියන්නේ හරි දැන් තනි පුද්ගල ව්‍යාපාරයක නම් අයිතිකරු මිය ගියොත් එහෙම ව්‍යාපාරය ඉවරයි. හවුල් ව්‍යාපාරයක නම් හවුල්කරුවන්ට මොන හරි වුණොත් එහෙම හවුල් ව්‍යාපාරය ඉවරයි. හැබැයි සමාගම් කියන එකේ එහෙම නැහැ. කොටස්කරුවෝ ඉන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයකින් තමයි පාලනය වෙන්නේ. එතකොට ඒ වගේ ව්‍යාපාර හරි අනාගත හරි කාල පරිච්ඡේදයක් පවතිනවා. මෙච්චරයි කියලා කියන්න බෑ. අනාගත කාල පරිච්ඡේදයක් පවතින එකයි අඛණ්ඩ පැවැත්ම තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම සීමිත වගකීම. උදේ සීමිත වගකීම කියලා කියන්නේ හරි ඒ ව්‍යාපාර ක්‍රමයෙන් කාට හරි කරදරයක් වුණොත් Taman දරලා තියෙන කොටස්වල වටිනාකමට පමණයි ඒගොල්ලෝ වග කියන්නේ. ඉන් එහාට වග කියන්නේ නැහැ. හැබැයි කේවලස්වාමි ව්‍යාපාර හවුල් ව්‍යාපාරවල එහෙම නැහැ. තමන්ගේ පෞද්ගලික දේපල ඉඩකඩම් පවා විකුණලා අනිත් අයට මොනා ගෙවන්න වෙනවද? වන්දි ගෙවන්න වෙනවා. ඒවා තමයි කේවලස්වාමි හවුල් ව්‍යාපාරවල තියෙන අසීමිත වගකීම කියලා කියන්නේ ඒකයි. හැබැයි සමාගම් වල පුතේ සීමිත වගකීමක් තියෙන්නේ තමන් මිලට ගත්තු කොටස් වල වටිනාකමට විතරයි තමන් මොනා කරන්නේද? වන්දි ගෙවන්නේ. මතක තියාගන්න. හරි? නැත්නම් වග කියන්නේ ඒකයි සීමිත වගකීම කියලා කියන්නේ. හරිද පුතා? අපි තව ඉදිරියට මේ ගැන ඉගෙන ගමු. හරි? ඒ වගේම තියෙනවා මේකේ ශ්‍රී ලංකාවේ සමාගම් නීතියේ ඉතිහාසය 1861 අංක 4 දරන බද්ධ ව්‍යාපාර වස්තු ආඥා පනත දක්වා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. ඒ කියන්නේ 1861. හරි? ඒ වගේ තමයි සමාගම් පනත සමාගම් නීතිය තියෙන ඉතිහාසය. ශ්‍රී ලංකාවේ සමාගම් නීතිය ඉංග්‍රීසි නීතිය මගින් ආභාෂය ලබා ඇති අතර 1952 අංක 5 දරන සිවිල් නීති ආඥා පනත මගින් සමාගම් සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය බලපාන බවට ප්‍රතිපාදන සපයන ලදී. අනතුරුව ශ්‍රී ලංකාව තුළ සමාගම් සම්බන්ධයෙන් 1936 අංක 51 දරන සමාගම් ආඥා පනත ක්‍රියාත්මක වූ අතර 1982 අංක 17 දරන සමාගම් පනත 1982 ජූලි මාස සිට ක්‍රියාත්මක විය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමාගම් සම්බන්ධයෙන් 2007 අංක 7 දරන සමාගම් පනත ක්‍රියාත්මක වන අතර මෙම පනත ඉංග්‍රීසි සමාගම් නීතියට අමතරව නවසීලන්තය හා කැනඩා සමාගම් නීතියේ ආභාෂයේ ලද පනතක් වශයෙන් හඳුනාගත හැකියි. එතකොට පුතේ අපි දැන් වර්තමානයේ සමාගම් නීතිය කියලා ඉගෙන ගන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත තමයි අපි වර්තමානයේ ඉගෙන ගන්න. හරිද? 2007 අංක 7 දරන සමාගම් පනතය වගන්ති 539කින් යුක් දීර්ඝ පනතක් වන අතර මෙම පරිච්ඡේදයේ අරමුණ වනුයේ එම පනත ප්‍රධාන මූලිකාංග විනිශ්චිත නඩු තීන්දුව සමග සාකච්ඡා කිරීමයි. මෙම පරිච්ඡේදය සඳහා බාර තබන්නේ 10%ක්. 10%ක බාර තැබීමක් තියෙනවා මේකේ විභාගෙදී. හරිද පුතා? හරි. මුලින්ම අපි පටන් ගන්නවා සමාගම් නීතිය. සමාගම් නිර්වචනය හා සමාගමක මූලික ලක්ෂණ. හරි. දැන් මම ඔයාලට කිව්වා සමාගම් පනත කියලා අපි කතා කරන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. හරිද? පුතේ බලන්න 2007 අංක 7 දරන සමාගම් පනත සමාගමක් යන්න නිශ්චිත අර්ථ දක්වා නොමැති අතර
සමාගමක් යන්නට මෙම පනත යටතේ සංස්ථාපනය කරනු ලැබූ සමාගමක් හෝ පවත්නා සමාගමක් අයත් බව දක්වා ඇත. කෙසේ නමුත් විනිශ්චිත නඩු තීන්දු ගණනාවකදී සමාගමයන් අර්ථ නිරූපණය කොට පිළිගත් නිර්වචන ඉදිරිපත් කොට ඇත. ඒ අනුව සමාගමක් යන්න ඒ කියන්නේ පුතේ නඩු තීන්දුවකදී සමාගමක් යන්න මොකක්ද කියන එක අර්ථ නිරූපණය කරලා තියෙනවා. ඒ කියන්නේ විනිශ්චයකාරතුමා නඩු තීන්දුවක් දෙනකොට සමාගමක් කියන්නේ මොකක්ද කියන එක අර්ථ නිරූපණය කරලා තියෙනවා. ඒ නඩු තීන්දුවකින් ආපු නිර්වචනයන් තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්. හැබැයි සමාගම් පනතේ මොකද්ද සමාගමක් කියන එක නිශ්චිතව අර්ථ දක්වලා නැහැ. ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා පුද්ගලයන් විසින් ඇති කරගනු ලැබූ නෛතික පුද්ගල භාවයක් සීමිත වගකීමක් හා අඛණ්ඩ පැවැත්මක් ඇති ව්‍යාපාර ඒකකයක් වශයෙන් හඳුනාගත හැකියි. එනම් පුතේ සමාගමක් කියලා කියන්නේ නෛතික පුද්ගල භාවයක්. ඒ කියන්නේ නීතිය ඉදිරියේ කෘතිම පුද්ගලයෙක්. ඒ කියන්නේ උදාහරණ විදියට ABC පොදු සමාගමට විරුද්ධව නඩුවක් දැම්මා කියලා හිතන්න. එතකොට ABC පොදු සමාගමේ කොටස්කරුවෝ යන්නේ නැහැ උසාවියට. යන්නේ කවුරු විතරද? ඒ සමාගමේ නීතිඥයා ලෝයර් මහත්තයා විතරයි යන්නේ. හරි. නැත්නම් ලෝයර් විතරයි ඒකට යන්නේ. ඒකයි නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියලා කේ අදහස. හරිද? සීමිත වගකීමක් තමන් මිලට අරගෙන තියෙන කොටස් දක්වා විතරයි වගකීම දරන්නේ. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. අන්න ඒ වගේ ව්‍යාපාර ඒකකයක් අපිට සමාගමක් කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න. නීතිමය පුද්ගල භාවයක් තියෙන සීමිත වගකීමක් අඛණ්ඩ පැවැත්මක් ඇති ව්‍යාපාර ඒකකයක් අපිට සමාගමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එකී නිර්වචනයන් අනුව සමාගමක් පහත මූලික ලක්ෂණ හඳුනාගත හැකියි. හරිද පුතා? එතකොට හොඳට මතක තියාගන්න සමාගමක මූලික ලක්ෂණ. මෙන්න මේ මූලික ලක්ෂණයන් පදනම් කරගෙන තමයි අපි ප්‍රධාන වශයෙන් මේ කොටස ඉගෙන ගන්නෙ. හරි? ඒ මත තමයි ප්‍රධාන හරි සිද්ධවීම් සිද්ධි ක්‍රියාදාමයන් පිළිබඳව අපි අධ්‍යයනය කරන්න. බලන්න. වෙන් වූ නෛතික පුද්ගල භාවය කියන එක. හරි? ඊට පස්සේ අවිචින්න පැවැත්මක් හෙවත් නෛතික සන්තතික හැකියාව. ඒක මොකක්ද කියන එක මම කියලා දෙන්නම්. ඊට පස්සේ සීමිත වගකීම කොටස් නිදහසේ පැවරිය හැකිවීම. එතකොට මේවා තමයි පුතේ ප්‍රධාන වශයෙන් සමාගමක මූලික ලක්ෂණ කියලා අපි හඳුනාගන්නේ. ඒ වගේම මෙන්න මේ කොටස් පදනම් කරගෙන තමයි අපි පාඩම ඉදිරියට සාකච්ඡා කරගෙන යන්නේ. පුතේ අපි මුලින්ම සාකච්ඡා කරනවා වෙන් වූ නෛතික පුද්ගල භාවය කියන එක පිළිබඳව. බලන්න. සමාගමක මූලික ලක්ෂණය ලෙසෙහි සමාජිකයන්ගෙන් වෙන්ව පෙනෙන නීතිමය අස්ත්‍ය භාවය හෙවත් නෛතික පුද්ගල භාවය හඳුනාගත හැකිය. අර මං කිව්වේ එතකොට සමාගමට විරුද්ධව නඩුවක් දැම්මම සමාගමේ නීතිඥ මහත්තයා විතරයි උසාවියට යන්නේ. කොටස්කරුවෝ යන්නේ නැහැ. එතකොට නීතිය ඉදිරියේ කෘතිම පුද්ගලයෙක් විදිහට තමයි සමාගම හඳුන්වන්නේ. ඒකයි නෛතික පුද්ගල භාවය කියන එකේ අදහස. ඒ අනුව සමාගමක් යනු එහි අයිතිකරුවන්ගෙන් සේවකයන්ගෙන් හා අධ්‍යක්ෂවරුන්ගෙන් වෙන් වූ වෙනම නෛතික ඒකකයකි. සමාගමකට තම නමින් නඩු පැවරීමටත් නඩු පවරනු ලැබීමටත් ගිවිසුම් වලට එළඹීමටත් දේපල දැරීමටත් රක්ෂණ ලබා ගැනීමටත් බදු ගෙවීමටත් මේ අනුව හැකියාව තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න නෛතික පුද්ගල භාවයේ තියෙනකොට සමාගමකට තම නමින් නඩු පැවරීමටත් නඩු පවරනු ලැබීමටත් ගිවිසුම් වලට එළඹෙන්න දේපල දරන්න රක්ෂණ ලබා ගන්න බදු ගෙවන්න ඒ හැම දෙයකටම සමාගම නමින් ඒ කියන්නේ ABC සමාගම කියලා සමාගමක් තියෙනවා නම් ABC සමාගම නමින් තමයි හැම දෙයක්ම සිදු වෙන්නේ. නඩු දාන්නේ, එතකොට නඩු වැටෙන්නේ, රක්ෂණ සහතික ගන්නෙ, දේපල මිලට ගන්නෙ, ණයක් මොන හරි ගන්නෙ. ඒ හැම එකක්ම ගන්න ABC සමාගම කියන නමින්. එම සංකල්පය හරි මෙන්න මේ නඩු තීන්දුවේ විස්තර කරනු ලබන විග්නේශ්වරන් විනිසුරුතුමා ප්‍රකාශ කර සිටින්නේ හරිද බලන්න. ස්වභාවික තැනැත්තන් සහ සමාගමක් අතරේ ඇති එකම වෙනස සමාගමක් වූ කලී ඇටකටු ඇට මිදුළු සහ මස් වලින් සමන්විත නො වූ නෛතික වස්තුවක් වීම පමණි යනුවෙනි. පොදු නීතිය මගින් ගොඩනගන ලද වෙන් වූ නෛතික පුද්ගල භාවයේ සංකල්පය
2007 අංක 7 දරන සමාගම් පනතේ දෙවන වගන්තිය මගින් පිළිගෙන ඇත. සමාගමකට ශ්‍රී ලංකාව ඇතුළත හා ඉන් පිටතට යන දෙකේදීම පනතේ 13 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව යම් ව්‍යාපාරයක් හෝ කටයුත්තක් කරගෙන යාමට හෝ බාර ගැනීමට යම් ක්‍රියාවක් කිරීමට හෝ ගනුදෙනුවකට ඇතුළු වීමට ශක්නුතාවයක් ඒ කියන්නේ හැකියාවක් තිබිය යුතුයි. ඒ කියන්නේ සමාගම නමින් කටයුතු කරගෙන යාමේ හැකියාවක් තියෙනවා නෛතික පුද්ගලභාවය තියෙනකොට. එසේම සමාගම් පනතේ 87 වන වගන්තිය ප්‍රකාරව කියන්නේ 87 වෙනි වගන්තියට අනුව බලන්න පුතා යම් කොටස් හිමියෙකු වීමේ හේතුව නිසාම පමණක් සමාගමේ යම් ක්‍රියාවකට පැහැර හැරීමකට හෝ බැඳීමකට යටත් නොවිය යුතු යන්නද දක්වා ඇත. ඒ කියන්නේ අපි කොටස් ගත්තා කියලා සමාගමේ යම්කිසි ක්‍රියාවකට අපිට උසාවි යන්න ඕනේ නැහැ. ඒක සමාගමේ හරි නීතිඥ මහත්වරු ඒව බලා ගන්නවා. සමාගම නීති ඉදිරියේ කෘතිම පුද්ගලයෙක් ලෙස කටයුතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ නඩු තීන්දුවට අනුව තියෙනවා පුතේ බලන්න වෙන් වූ නෛතික පුද්ගල භාවය නම් වූ සංකල්පය හඳුන්වා දුන් අධිකරණ පූර්ණ නිදර්ශනය වේ. මෙම නඩුවේදී සලමන් නැමැති පුද්ගලයා තම බිරිඳ දියණිය සහ පුතුන් සමාජිකයන් කරගනිමින් සමාගමක් සංස්ථාපනය කරන ලදී. අන්න සලමන් කියන එක්කෙනා තමන්ගේ බිරිඳ දියණිය පුතුන් සමාජිකයන් කරලා සමාගමක් සංස්ථාපනය කරාලු. දැනටමත් පවත්වාගෙන ව්‍යාපාරයේ සමාගමකට විකුණා දැමීමේදී සලමන් සමාගමෙන් කොටස් 20000ක් හා පවුම් 10000ක් වටිනා ණය කර ලබා ගන්නා ලදී. සමාගම මූල්‍ය අර්බුදයන්ට ලක්වීම නිසා එඩ්මන් මහතා සමාගමට පවුම් 500ක ණයක් ලබා දෙන ලදී. සමාගම කාලයකින් වැසී ගිය අතර සමාගමේ වත්කම් ණය කර හා ණය යන දිවිත්මය ගෙවීමට ප්‍රමාණවත් නොවිය. එහිදී ගෙවීම සඳහා ප්‍රමුඛත්වයේ ලැබිය යුත්තේ සලමන් විසින් දරනු ලැබූ ණය කරද බාහිර ණයකරුවන්ගේ ණයද යන්න අධිකරණයේ ඉදිරියේදී ප්‍රශ්නගත විය. එහිදී ණය හිමියන් විසින් තර්ක කරනු ලැබුවේ සලමන් හා සලමන් ඇන් කම්පනි එකම තැනැත්තෙකු බැවින් ණය ගෙවීම සඳහා පූර්වත්වයේ හිමි නොවිය යුතු බව. ඒ කියන්නේ සලමන් කියන එක්කෙනාට ප්‍රධාන තැන හිමි වෙන්න ඕනේ නැහැ කියන එක තමයි කියන්නේ. එහිදී අධිකරණයේ කියා සිටියේ සලමන් යනු සමාගමෙන් වෙන් වූ පුද්ගලයෙකු බවත් ණයකර දරන්නෙකු වශයෙන් ඔහුට ආරක්ෂිත ණය හිමියෙකුගේ තත්ත්වය අනෙක් ණය හිමියන් අභිබවා හිමි විය යුතු බවත් ඒ අනුව ඈවර කිරීමේදී ප්‍රමුඛත්වය හිමි විය යුතු බවත්ය. අන්න. එතකොට මෙතන වාට පැහැදිලි සලමන් කියන එක්කෙනා තමන්ගේ බිරිඳ දියණිය පුතුන් සමග සමාගමක් ආරම්භ කරලා හරි මොකද වුණේ සමාගමේ කොටස් හා පවුම් 10000ක ණය කර ලබාගෙන තියෙනවා සලමන් කියන එක්කෙනා. එතකොට සමාගම කාලයකදී හරි පාඩු ලබන හින්දා ඒක සමාගම වහලා දානකොට හරි සමාගමට ණය දීපු ණය හිමියන් මේ සමාගම විරුද්ධව මොන හරි නඩුවක් පවරන්න නැති. එතකොට එහිදී අධිකරණය කියලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ණයකර අරගෙන තියෙනවා. දැන් සලමන් කියන එක්කෙනා තමයි මේ සමාගම ආරම්භ කරේ. ඒ වුණත් මේ සමාගමට නෛතික පුද්ගලභාවයක් තියෙනවා. සලමන් කියන එක්කෙනා ණයකර අරගෙන තියෙන හින්දා හරිද ඒ නෛතික පුද්ගලභාවයේ තියෙන හින්දා ණයකර කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ සලමන් කියන එක්කෙනාගේ හරිද ණය කරවල දේවල් තමයි මුලින් පියවන්න ඕනේ. පියවල තමයි අනිත් අයට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ කියන එක තමයි අධිකරණය කියලා දෙන්නේ. එතකොට මෙතනදී සලමන් කියන එක්කෙනාට මුලින්ම අවස්ථාව ලැබුණේ හරිද මේ ව්‍යාපාරයේ මොකක් තියෙන හින්දාද නෛතික පුද්ගලභාවයක්. නෛතික පුද්ගලභාවයේ හිමි වෙනවා කියලා කියන්නේ හරි සමාගම කියන්නේ අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීනම ඒකකයක් ලෙස තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා තව නඩු තීන්දුවක් බලන්න. ඒකෙදි මොකද්ද වෙලා තියෙන්නේ? වෙන් වූ නෛතික පුද්ගල භාවයේ සංකල්පයේ පිළිගත් වැදගත් නඩු තීන්දුවක් ලෙස මේක හඳුනා ගන්න පුළුවන්. මෙම නඩුවේදී එම් විසින් දැව ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර ව්‍යාපාරයේ දැව සඳහා ඔහුගේ නමින් රක්ෂණ ආවරණයක් ලබා ගන්නා ලදී. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැව වලට රක්ෂණ ආවරණය අරගෙන තින්නේ එයාගේ නමින්.
පසුව මෙම ව්‍යාපාරයේ සමාගමක් බවට පරිවර්තනය කර මෙම දැවතොගේ සමාගමට අලෙවි කරන ලදී. අන්න. එම් කියන එක්කෙනා සමාගමක් බවට එයාගේ ව්‍යාපාරය පත් කරලා ඒ දැව ටික හරි ඒ සමාගමට අලෙවි කරලා තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න. දැන් එම් කියන එක්කෙනා තමන්ගේ තනි පුද්ගල ව්‍යාපාරය මොකක් බවට පත් කරේ? සමාගමක් බවට පත් කරලා සමාගම මෙහෙම නම් එම් මෙහෙම. දැන් එම් ගාව තියෙන දැව ටික එයා සමාගමට දාලා තියෙනවා. ඇයි? එතකොට සමාගම කියන්නේ වෙනම ඒකකයක් නේද? නීතිමය පුද්ගලභාවය හිමි. ඒක නිසා එම් කියන එක්කෙනා එයාගේ දැව ටික සමාගමට අලෙවි කරලා තියෙනවා. සමාගම දැව මිලදී ගැනීමෙන් පසු අවස්ථාවකදී ඇති වූ ගින්නක් නිසා දැව ගින්නෙන් විනාශ වූ අතර හානිපූර්ණය කර ගැනීම සඳහා රක්ෂණ වන්දි ඉල්ලා සිටින ලද අවස්ථාවේදී රක්ෂණ සමාගම වන්දි ගෙවීම මොනා කරලාද? ප්‍රතික්ෂේප කරලා. ඇයි පුතේ රක්ෂණ සමාගම වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරේ? දැන් මෙයා එයාගේ දැව ටික රක්ෂණය කරේ කාගේ නමින්ද? එයාගේ නමින්. එතකොට එයා දැව ටික දැන් එයා අර අලුතෙන් ආරම්භ කරපු සමාගමට විකුණලානේ තියෙන්නේ. හරි. එතකොට බලන්න රක්ෂණ සමාගම වන්දි ගෙවන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා මෙතනදී. බලන්න මොකද්ද ඊට පස්සේ වෙන්නේ? එම අදහස ස්ථීර කරමින් අධිකරණයේ කියා සිටියේ යන්න. එම අදහස ස්ථීර කරාලු අධිකරණය කියන්නේ වන්දි ගෙවන්න ඕනේ නැහැ කියන එක අධිකරණයේ ප්‍රකාශ කරාලු. බලන්න සිටියේ දැවවල අයිතිය සමාගම සතු බවත් එම දැව එම්ට තවදුරටත් අයත් නොවන බවත් එම නිසා එම්ගේ නමට පවතින රක්ෂණයක් යටතේ සමාගමේ දැව සම්බන්ධයෙන් වන්දි ගෙවිය නොහැකි බවත්ය. තේරුණාද පුතා? එතකොට හොඳට මතක තියාගන්න නීතිමය පුද්ගලභාවයක් බවට සමාගමක් පත් වුණාට පස්සේ අයිතිකරුවන්ට පවා හරිද? අයිතිකරුවන්ට පවා හරිද මතක තියාගන්න හරි බාහිර පුද්ගලයෙක් හැටියට තමයි සමාගමත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ දේ ගොඩනගන්නේ මොන පුද්ගල භාවයෙන්ද? නීතිමය පුද්ගල භාවයෙන්. හරිද පුතා? හරි. ඊට පස්සේ මෙතන තව තියෙනවා පුතේ නඩු තීන්දුව. හරි. ඒවත් එක්ක කියවන්න. එතකොට ඔයාට කියවනකොට තව අදහස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද පුතා? හරි. ඊට පස්සේ තියෙනවා බලන්න දැන් නීතිමය පුද්ගලභාවය ගත්තම අපි කතා කරානේ නීතිමය පුද්ගලභාවයේ වෙනම ඒකකයක් කියලා. බලන්න නීති විරෝධී සහ වංචනික ක්‍රියා නැවැත්වීම මෙම ව්‍යතිරේක අවස්ථාවන්හි අපේක්ෂාවේ පහත අවස්ථාවන්හිදී සාංගමික කඩතුරාව ඉවත් වීම දක්නට ලැබේ. මොකක්ද එතන කියන්නේ? බලන්න. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථා ප්‍රතිපාදන මගින් අධිකරණයේ විසින් වෙන් වූ නෛතික පුද්ගලභාවය නොසලකා සමාගමක ක්‍රියාවන් සම්බන්ධයෙන් එහි සමාජිකයන් වගකීමට ලක් කරනු දැකිය හැකිය. මෙය සමාගමක සංස්ථාපිත කඩතුරාව ඉවත් කිරීම ලෙස හඳුනා ගනී. ඒ කියන්නේ පුතේ දැන් හැමතිස්සෙම කොටස්කරුවන්ට අත පිහිට ගන්න බෑ. අපේ සමාගම නෙමෙයි අපි ඒක වෙනම සංස්ථාපනය කරලා තියෙන්නේ කියන එක හරි මෙයාට නෛතික පුද්ගල භාවයක් තියෙනවා කියලා ඕනම හරි වංචනික ක්‍රියාවක් කරලා මේ කොටස්කරුවන්ට අත පිහිට ගන්න බෑ. ඒකයි මෙතන කියන්නේ. හරි. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මගින් අධිකරණයේ විසින් වෙන් වූ නෛතික පුද්ගලභාවය නොසලකා සමාගමක ක්‍රියාවන් සම්බන්ධයෙන් එහි සමාජිකයන්ට හරි වගකීමට ලක් කරනු දැකිය හැකිය. එතකොට දැන් නෛතික පුද්ගලභාවයක් ලෙස සමාගම සංස්ථාපනය කරලා තිබුණට යම් අවස්ථාවලදී අධිකරණය හරි පහර දෙනවා ඒකේ ඉන්න කාටද? සමාජිකයන්ට. ඒ කියන්නේ සමාජිකයන් මොන හරි වංචනික ක්‍රියාවක් කරලා තියෙනවා නම් හරි සමාගම නෙමෙයි ඒකට පලි. කවුද? අදාළ සමාජිකයන් පලි කියලා. හරි සමාජිකයන්ට හරි විරුද්ධව කටයුතු කරනවා. එහෙම කටයුතු කරන එක තමයි අර සාංගමික කඩතුරාව ඉවත් කරනවා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ සමාගමක සංස්ථාපිත කඩතුරාව ඉවත් කරන. දැන් සමාගමක් සංස්ථාපනය කරනවා. දැන් අපි හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරනවා, තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරනවා කියලා කියනවානේ. එතකොට සමාගමක් සාමාන්‍යයෙන් අපි කියන්නේ මොනවා කරනවා කියලාද? සංස්ථාපිත කරනවා කියලා. සමාගමක් සංස්ථාපිතය කරාට පස්සේ ඒකට නෛතික පුද්ගල භාවය කියන එක
හිමි වෙනවා. ඒ නෛතික පුද්ගලභාවය අයින් කරලා හරි ක්‍රියා කරන එක තමයි සංස්ථාපිත කඩතුරාව ඉවත් කිරීම කියන එකේ අදහස. බොහෝ විට නෛතික පුද්ගලභාවයේ භාවිතා කරමින් සමාගම විසින් සිදු කරනු ලබන නීති විරෝධී සහ වංචනික ක්‍රියා නැවැත්වීම මෙම ව්‍යතිරේක අවස්ථාවන්හි අපේක්ෂා කරේ. ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒ කියන්නේ සමාගමේ ඉන්න සමාජිකයෝ හරි විවිධ වූ නීති විරෝධී කටයුතු කරන්න පුළුවන්. හරි ඒගොල්ලොන්ගේ නෛතික පුද්ගලභාවය පදනම් කරගෙන. එතකොට මේ සිදු කරන්න පුළුවන් නීතිමය නැත්නම් නීති විරෝධී ක්‍රියාවන් වළක්වන්න තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් හරිද මෙන්න මේ සාංගමික කඩතුරාව ඉවත් කිරීම කියන එක දක්නට ලැබෙන්නේ. බලන්න පුතා මේක තියෙනවා සාංගමික කඩතුරාව භාවිතා කරමින් වංචාවක් සිදු කොට ඇති අවස්ථාවකදී හරි මේ සාංගමික කඩතුරාව අයින් කරලා හරි සමාගමේ සමාජිකයන්ට විරුද්ධව අධිකරණය කටයුතු කරනවා. බලන්න පුතා අධිකරණයේ විසින් නෛතික පුද්ගලභාවයේ සංකල්පයේ භාවිතා කරමින් වංචනික ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ ලබා නොදේ. බලන්න මෙන්න මෙතන මෙන්න මේ කියන නඩු තීන්දුවට අදාළව කේස් ස්ටඩි එක බලන්න. මෙම නඩුවේදී H නැමැත්තා හරිද මම මෙතන G කියලා කියන්නම්. හරි මෙම නඩුවේදී H නැමැත්තා G කියන ව්‍යාපාරයේ සේවකයෙක්ව කටයුතු කළ අතර අන්න H කියන එක්කෙනා G කියන ව්‍යාපාරයේ කවුද සේවකයෙක්ව කටයුතු කළ අතර එම ආයතනය හා සේවකයන් අතර පවතින සේවා ගිවිසුම ප්‍රකාරව හරිද G ව්‍යාපාරයෙන් ඉවත්වන සේවකයන් G ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් සමග ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර නොගත යුතු බව කොන්දේසියක් වේ. හරිද එතකොට මෙතන බලන්න H කියන එක්කෙනා හරි මෙතන G ව්‍යාපාරය නැත්නම් GMC ව්‍යාපාරය නමින් වූ ව්‍යාපාරයේ කවුද සේවකයෙක් ලෙස කටයුතු කරාලු. එතකොට එම ආයතනය හා සේවකයන් අතර පවතින සේවා ගිවිසුමක් තමයි මේ GMC හරි ව්‍යාපාරයේ ඉඳලා අයින් වෙන සේවකයෙක් GMC ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් එක්ක හරි සම්බන්ධතාවයන් පවත්වා ගන්න බෑ කියන එක හරි මේගොල්ලොන්ගේ එක් කොන්දේසියක්. බලන්න පුතා. H විසින් සේවයෙන් ඉවත්ව සමාගමක් සංස්ථාපනය කරමින් ඒ කියන්නේ H විසින් සේවයෙන් ඉවත්ව සමාගමක් සංස්ථාපනය කරමින් GMC ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් සමග ව්‍යාපාරික සම්බන්ධතා ඇති කර ගන්නාලාදී අන්න දැන් මොකද කරලා තියෙන්නේ H කියන එක්කෙනා GMC ව්‍යාපාරයෙන් අයින් වෙලා වෙනම සමාගමක් ස්ථාපනය කරලා GMC ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් සමග කටයුතු කරගෙන ගියාලු. මෙහිදී GMC අධිකරණයේ පිහිට පතමින් HK ක්‍රියාව නවත්වන ලෙස නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ සම්බන්ධයෙන් H ප්‍රකාශ කර සිටියේ සමාගම තමන්ගෙන් වෙන් වූ නෛතික ඒකකයක් වන බැවින් ගිවිසුම කඩකිරීම සම්බන්ධයෙන් තමා වරදකරුවෙකු නොවන බවයි. අන්න එතන කියලා තියෙනවා දැන් H කියන එක්කෙනා වෙනම සමාගමක් සංස්ථාපනය කරලා ඒකට නෛතික පුද්ගලභාවය අරගෙන H කියන එක්කෙනා කියනවා සමාගම තමයි ඒක කරලා තින්නේ ඒකට මට කරන්න දෙයක් නැහැ කියලා. හැබැයි එතන පැහැදිලිව පේනවා H කියන එක්කෙනා එතන කරන්නේ මොකද්ද? වංචාවක් කියන එක. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ මතය වූයේ H විසින් නෛතික පුද්ගලභාවයේ සංකල්පයේ වැරදි ලෙස යොදා ගන්නා බවයි. අන්න මං කිව්වේ H කියන එක්කෙනා බේරෙන්න හදනවා. එයා සමාගමක් සංස්ථාපනය කරලා කොහොම හරි අර GMC ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ව අර සමාගමට ඇදලා අරන් H කියන එක්කෙනා බේරෙන්න හදනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒක මේ සමාගම කරන දෙයක්. මම ඒකට සම්බන්ධ නැහැ කියලා. එතකොට අධිකරණයේ එතනදී කියලා තියෙන්නේ H කියන එක්කෙනා නීතිමය පුද්ගලභාවය හරි වැරදි ලෙස යොදාගෙන තියෙනවා. ඒ අනුව නව සමාගමට හා Hට එරෙහිව අධිකරණයේ විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. මතක තියාගන්න. එතකොට ඔන්න ඕවගේ කේස් ස්ටඩි එකක් ඔයාට ලැබුණොත් ඔයාට මේ කේස් ස්ටඩි එක මතක තියෙන්න ඕන. එතකොට මෙන්න මේ නඩු තීන්දුවට අනුව හරි මෙන්න මේ කියන පුද්ගලයාට මෙහෙම කටයුතු කරන්න බෑ කියලා ඔයාට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද පුතා? හරි.
පුතා ඊට පස්සේ මෙතන තියෙනවා තවත් නඩු තීන්දුවක්. හරිද? ඒකත් ඔයා කියවන්න. හරිද? ඊට පස්සේ බලන්න ජාතික හදිසි අවස්ථාවලදී හරි දැන් අපි කතා කරන්නේ සාංගමික කඩතුරාව ඉවත් කරන අවස්ථාව. සාංගමික කඩතුරාව ඉවත් කරනවා කිව්වේ මොකද්ද? සමාගමට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ නැතුව සමාජිකයන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න එක තමයි සාංගමික කඩතුරාව ඉවත් කරනවා කියන්නේ. එතකොට සාංගමික කඩතුරාව ඉවත් කරන අවස්ථාවක් තමයි සාංගමික කඩතුරාව භාවිත කරමින් වංචාවක් සිදු කරලා තියෙනකොට සාංගමික කඩතුරාව ඉවත් කරනවා. ඊට පස්සේ ජාතික හදිසි අවස්ථාවලදී සාංගමික කඩතුරාව ඉවත් කරනවා. බලන්න සාංගමික කඩතුරාව භාවිත කරමින් ජාතික යහපතට හානි සිදු කිරීම වැළැක්වීමට අධිකරණය විසින් කටයුතු කර ඇත. ඒ කියන්නේ ජාතියේ යහපතට හානියක් වෙනවා නම් සාංගමික කඩතුරාව භාවිතා කරලා ඒ කියන්නේ නෛතික පුද්ගලභාවයේ භාවිතා කරලා ජාතියේ යහපත හානියක් වෙනවා නම් අධිකරණය සාංගමික කඩතුරාව ඉවත් කරනවා. බලන්න ඒකේ වෙන මේ නඩු තීන්දුවට අනුව මෙම නඩුවේදී සමාගමක් එංගලන්තයේ සංස්ථාපනය වී තිබුණද එකී සමාගම පාලනය කරනු ලබන්නේ සතුරු රාජ්‍යයක පුරවැසියන් වේ. නම් එම සමාගමද සතුරු ව්‍යාපාරයක් ලෙස සැලකිය යුතු බව තීරණය කරලා තියෙනවා. එතකොට එංගලන්තයේ සංස්ථාපනය කරලා තිබුණත් ඒ සමාගම ක්‍රියාත්මක කරන්නේ සතුරු රාජ්‍යයක් නිසා ඒ සමාගමත් සතුරු සමාගමක් ලෙස නම් කරලා තියෙනවා. එතකොට බදු ගෙවීම පැහැර හැරීමේදී සාංගමික කඩතුරා ඉවත් කරනවා අධිකරණය. ඊට පස්සේ වස්තු බංගත්වයේ පිළිබඳ අධ්‍යක්ෂකවරුන් සතු යුතුයකම් කඩ කළ අවස්ථාවකදී සාංගමික කඩතුරාව ඉවත් කරනවා. ඊට පස්සේ සමූහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අධ්‍යක්ෂකවරුන් සතු යුතුයකම් කඩ කළ අවස්ථාවකදී මතක තියාගන්න හරි සාංගමික කඩතුරාව ඉවත් කරනවා. ඒ වගේම සමාගම වගකීමට ලක් කරන ලේඛන අඩුපාඩු සහිතව සකස් කරලා තියෙනකොට හරි සාංගමික කඩතුරාව ඉවත් කරනවා. ඒවා හොඳට මතක තියාගන්න. සාංගමික කඩතුරාව ඉවත් කරලා සමාජිකයන්ට විරුද්ධව කටයුතු කරන අවස්ථා අපි කතා කරා. එකක් තමයි වංචනික ක්‍රියාවන් කරලා තියෙනකොට, අනිත් එක ජාතික හදිසි අවස්ථාවලදී බදු ගෙවීම පැහැර හැරලා තියෙනකොට හරි එතකොට වස්තු බංගත්වයේ පිළිබඳ අධ්‍යක්ෂකවරුන්ගේ යුතුයකම් කඩ කරලා තියෙනකොට සමූහ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අධ්‍යක්ෂකවරුන්ගේ යුතුයකම් කඩ කරලා තියෙනකොට ඒ වගේම සමාගම වගකීමට ලක් කරන ලේඛන අඩුපාඩු සහිතව සකස් කරලා තියෙනකොට සාංගමික කඩතුරාව ඉවත් කරනවා. හරි. මොකද එහෙනම් අපි සමාගමක පළවෙනි ලක්ෂණේ නෛතික පුද්ගලභාවය ගැන කතා කරා. එතකොට නෛතික පුද්ගලභාවය ඉවත් කරන අවස්ථා ගැනත් කතා කරා. දැන් අපි කතා කරනවා පුතේ ප්‍රධාන වශයෙන් බලන්න අවිච්ඡින්න පැවැත්ම. අවිච්ඡින්න පැවැත්ම කියන්නේ මොකද්ද? සමාගමක පැවැත්ම සඳහා කොටස් හිමියන්ගේ ජීවිත මගින් බලපෑමක් ඇති කරනු නොලැබීමයි. ඒ කියන්නේ කොටස් හිමියන් මැරුණා කියලා සමාගම වැහෙන්නේ නැහැ. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් නම්, හවුල් ව්‍යාපාරයක් නම්, හරි හවුල්කරුව ටික මිය ගියොත් එහෙම තනි පුද්ගල ව්‍යාපාරයක නම් අයිතිකරු මිය ගියාට පස්සේ ව්‍යාපාරය නවතින්න පුළුවන්. හැබැයි සමාගමක එහෙම නැහැ. කොටස්කරුව මිය ගියා කියලා සමාගම නවතින්නේ නැහැ. සමාගම දිගින් දිගටම පවතිනවා. ඒකයි අවිච්ඡින්න පැවැත්ම කියලා කියන්නේ. සමාගමක කොටස් හිමියෙකුගේ මරණය, සිහිය විකල්භාවයේ වස්තු බංගත්වයට පත්වීම, පූර්ණ බෙලිහීනතාවයේ ආදී කාරණා හෝ ඔහු විසින් තමාගේ කොටස් වෙනත් අයෙකුට පැවරීම හේතු කොටගෙන සමාගමේ පැවැත්මට බාධාවක් වෙන්නේ නැහැ කියන එක තමයි එතන අදහස. ඊට පස්සේ සීමිත වගකීම. මොකද බලන්න. කිසියම් සමාගමක බාහිර ණය සම්බන්ධයෙන් කොටස්කරුවන් පෞද්ගලික ධනයෙන් වගකීමට නොබැඳීමයි. ඒ කියන්නේ සමාගම කරන මොන හරි ක්‍රියාවකට සමාගමට විරුද්ධව නඩුවක් දාලා සමාගමට වන්දි ගෙවන්න වුණොත් කොටස්කරුවන් තමන්ගේ පෞද්ගලික ධනය ඒකට වැය කරන්නේ තමන් අර මිලට අරගෙන තියෙන කොටස්වල වටිනාකම දක්වා විතරයි වගකීම දරන්නේ. ඒකයි මෙතන සීමිත වගකීම කියන එකේ අදහස. බලන්න කොටස් නිදහසේ පැවරිය හැකිවීම. හරි කොටස් නිදහසේ පැවරිය හැකිවීම හතරවෙනි ලක්ෂණය. බලන්න සමාගමක කොටස් හිමියෙකුට තම කොටස් වෙනත් පාර්ශවයකට පැවරීම සඳහා පවත්නා අනෙකුත්
කොටස් හිමියන්ගේ අවසර අවශ්‍ය නොවේ. එසේම එක් අයිතිකරුවෙක් සිදු කරනු ලබන කොටස් පැවරීමක් සමාගමේ පැවැත්මට කිසිදු ආකාරයෙන් බාධාවක් වෙන්නේ නැහැ. Tamanට කැමති විදිහට කොටස් මිලට ගන්න විකුණන්න හැකියාව තියෙනවා. ඒකයි කොටස් නිදහසේ පැවරිය හැකිවීම කියන්නේ. හරිද? ඊට පස්සේ අපි එනවා විවිධ සමාගම් වර්ග. ඒ කියන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට දක්වලා තියෙනවා. එකක් සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, අනිත් එක අපේන් සීමිත සමාගම්. හරිද? සීමා සහිත සමාගම් කියන්නේ යම්කිසි සීමාවක් දක්වා විතරයි වග කියන්නේ. සීමා රහිත සමාගම් කියන්නේ වග කියන සීමාව මෙච්චරයි කියලා නෑ. සීමා රහිතව වග කියනවා. අපෙන් සීමිත සමාගම් කියන්නේ යම්කිසි අපයක් දක්වා විතරයි ඒගොල්ලෝ වග කියන්නේ. බලන්න. සමාගම් පනතේ 3-2 වගන්තිය අනුව සීමා සහිත සමාගම් පුද්ගලික සමාගම් හා අක්වෙරළ සමාගම් වශයෙන් පවත්වාගෙන යා හැකිය. කියන්නේ සීමා සහිත සමාගම් පුද්ගලික සමාගම් අක්වෙරළ සමාගම් වශයෙන් පවත්වාගෙන යා හැකිය. එසේම සමාගම් පනතේ 488 499 වගන්ති ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකාව තුළ විදේශීය සමාගම් පවත්වාගෙන යා හැක්කේ මෙම සමාගම් වල ලක්ෂණ හා වාසි අවාසි పూర్ව අධීර සාකච්ඡා කොට ඇති බැවින් මෙම අධීර තුළ එම සමාගම් සම්බන්ධයෙන් බලපාන නෛතික ප්‍රතිපාදන සාකච්ඡා කිරීම අපේක්ෂා කරනු ලබයි. හරිද? සමාගමක් සංස්ථාපනය කිරීම. ඒ කියන්නේ දැන් අපි කියනවානේ ප්‍රධාන වශයෙන් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි ලියාපදිංචි කරනවා. එතකොට සමාගමකටත් තියෙනවා යම්කිසි ක්‍රියාදාමයක්. හරි. රට තුල ස්ථාපන කරන්න හරි අර හවුල් ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරනවා වගේ අපි කියනවා සමාගමක් මොනවා කරනවා කියලා. සංස්ථාපනය කරනවා කියලා. බලන්න කොහොමද සමාගමක් සංස්ථාපනය කරන්නේ? දැන් ඔයා කවදා හරි සමාගමක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මතක තියාගන්න සමාගමක් සංස්ථාපනය කරන ආකාරය. ඕනෑම පුද්ගලයෙකුට සමාගමක් සංස්ථාපනය කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලීමක් කළ හැකිය. එහෙනම් මුලින්ම ඕනෑම පුද්ගලයෙකුට හරි ඔයාට උනත් ඔයා නිසි වයසට ඇවිල්ලා තියෙනවා නම් ඔයාට උනත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් සමාගමක් සංස්ථාපනය කරන්න. එම ඉල්ලීමට ප්‍රථම නියෝජිත සමාගමේ නාමය සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ලවා අනුමත කරවා ගත යුතුයි. ඒ කියන්නේ ඔයා ඒ සමාගමට නමක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ නම මුලින්ම සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ලවා අනුමත කරගන්න ඕනේ. මොකද අනෙකුත් සමාගම් වල නාමයන් ඔයාට භාවිතා කරන්න බෑ. ඒ කිසිදු සමාගමක නැති නමක් තමයි ඔයා භාවිතා කරන්න ඕනේ. ඔයා ඒක මුලින්ම සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට කියලා මොනා කරගන්න ඕනද පුතා? අනුමත කරගන්න ඕනේ. නාමය අනුමත කරවා ගැනීම සඳහා සමාගම් පනතේ උපලේඛනය 16A ආකෘතිය මගින් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉල්ලීමක් කළ යුතුයි. එතකොට සමාගම් පනතේ 16A ආකෘතිය කියලා තියෙනවා. ඒ ආකෘතිය ඒ 16A කියන ආකෘතිය පුරවලා රෙජිස්ට්‍රාර්වරයාට දුන්නම රෙජිස්ට්‍රාර්වරයා ඒක අපිට අනුමත කරලා දෙනවා. ඒ අපි දාපු නමට සමාන නමක් තියෙන්න බෑ. තිබුණොත් නම් අනුමත කරන්නේ නැහැ. එහෙම නැත්නම් අනුමත කරලා දෙනවා. යෝජිත නාමය සඳහා අනුමැතිය ලැබීමෙන් පසුව සමාගම සංස්ථාපනය කිරීම සඳහා ඉල්ලීම සියලුම කොටස් හිමියන් විසින් අත්සන් කළ නියමිත ආකෘතියෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර එම ඉල්ලීම සමග සමාගම් පනත නියම කර ඇති පහත ලේඛනද ඉදිරිපත් කළ යුතුයි. එතකොට මුලින්ම නම අපි අනුමත කරගෙන ඊට පස්සේ සියලුම කොටස් හිමියන් අත්සන් කළ නියමිත ආකෘතියෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න ඕනේ අදාළ ලියවිල්ලක්. හරි. ඊට අමතරව මෙන්න මේ කියන ලේඛනද මොනා කරන්න ඕනද? ලබා දීම සිදු කරන්න ඕනේ. බලන්න මොනවාද? සමාගමේ නම දැනට පවතින සමාගමක දැනට පවතින නාමයකට සමාන නොවන බවට ආරම්භක කොටස් හිමියන් විසින් කරනු ලබන ප්‍රකාශයක්. සමාගමේ ආරම්භක කොටස් හිමියන් විසින් අත්සන් කරන ලද සාංගමික ව්‍යවස්ථාවලිය. ඒ කියන්නේ සමාගමේ මොන හරි ගැටලුකාරී තත්ත්වයක් ආවොත් කොහොමද කටයුතු කරන්න කියන එකට ප්‍රතිපාදන තියෙන්නේ සාංගමික ව්‍යවස්ථාවලිය. ඒ සාංගමික ව්‍යවස්ථාවලිය දෙන්න ඕනේ.
අධ්‍යක්ෂකවරුන් විසින් තමා එම ධූරයේ කටයුතු කිරීමට කැමැති බවට සහ එම ධූරයේ දැරීම සඳහා නුසුදුස්සෙකු නොවන බවට සිදු කරන ප්‍රකාශනයන් ලේකම්වරයා විසින් තමා එම ධූරයේ කටයුතු කිරීමට කැමැති බව සහ එම ධූරයේ දැරීමට නුසුදුස්සෙකු නොවන බවට සිදු කරන ලද ප්‍රකාශනයන්. එතකොට හොඳට මතක තියාගන්න. සමාගමක් සංස්ථාපනය කරනකොට ලබා දෙන්න ඕන ලියවිලි තමයි පළවෙනි එක. සමාගමේ නම දැනට පවතින සමාගමක නමකට සමාන නෑ කියන එක පිළිබඳව කරන ප්‍රකාශනය. අනිත් එක සාංගමික ව්‍යවස්ථාවලිය. අසේ අධ්‍යක්ෂකවරුන් තමන් ධූරයේ දරන්න කැමති, තමන් ඒ ධූරයේ දරන්න සුදුසුයි කියන ප්‍රකාශය. ඒක වගේම ලේකම්වරයා ඒ ධූරයේ දරන්න කැමති, ඒ ධූරය සඳහා සුදුසුයි කියන ප්‍රකාශය ලේකම්වරයා ලබා දෙන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා බලන්න පුතා. වර්තමානයේ සමාගම් සංස්ථාපනය කිරීමේ සේවය සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව නම් වූ මංගත සේවය හරහා පමණක් සිදු කරනු ලබයි. කියන්නේ මංගත ඔන්ලයින් හරහා තමයි පුතේ සිදු වෙන්නේ. නියමිත ලේඛන නියමිත ආකෘතියෙන් හා නියමිත ගාස්තු සමගින් සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා වෙත ලබා දුන් පසු ඔහු විසින් සමාගම සංස්ථාපනය කිරීමට කටයුතු කරන අතර සමාගම සංස්ථාපනය කළ බවට සාක්ෂි වශයෙන් සංස්ථාපන සහතිකයක් නිකුත් කරනු ලැබේ. එම සංස්ථාපන සහතිකයේ සඳහන් දිනේදී සමාගම සංස්ථාපනය වූ වාසේ සැලකෙන අතර එතැන් සිට සමාගමට නෛතික පුද්ගල භාවය හිමි වෙනයි. කියන්නේ සංස්ථාපනය කරාට පස්සේ සංස්ථාපනය කරපු දවසේ ඉඳලා නෛතික පුද්ගල භාවය හිමි වෙනවා. නිසි පරිදි සංස්ථාපනය වූ සමාගමක් විසින් සංස්ථාගත කිරීමෙන් දින 30ක් ඇතුළත සමාගමේ නම, සමාගමේ අංකය, සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ ලිපිනය නිශ්චිතව දක්වමින් ස්වකීය සංස්ථාගත කිරීම පිළිබඳව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරන්න ඕනේ. එතකොට සංස්ථාගත කරලා දින 30ක් ඇතුළත සමාගමේ නම, සමාගමේ අංකය, සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ ලිපිනය නිශ්චිතව දක්වමින් ස්වකීය සංස්ථාගත කිරීම පිළිබඳව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න පුතේ සමාගමක අවම කොටස් හිමියන් ගැන මොකද්ද තියෙන්නේ කියලා. 2007 අංක දරන සමාගම් පනත මගින් අවම කොටස් හිමියන් පිළිබඳව පෙර තිබූ නියමයන් ඉවත් කොට ඇත. ඒ අනුව සීමිත සමාගමක එක් කොටස් හිමියෙකු විසින් පවත්වාගෙන යන්න පුළුවන්. එක් කොටස් හිමියෙක්ට උනත් සමාගමක් පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. බලන්න. ඊට පස්සේ සමාගමක නාමය. සමාගමක නම පිළිබඳ විධිවිධාන සමාගම් පනතේ 16 වන වගන්තියේ සිට 12 වන වගන්තිය දක්වා වූ වගන්ති මගින් සලසා ඇත. ඒ අනුව සමාගමක නාමය වෙනත් සමාගමක නමට සමාන වූ අනුරූපී වෙන්න බෑ. ඒ කියන්නේ සමාගමේ නම කිසිම තැනක තියෙන්න බෑ. හරි. සමාගමේ නම කිසිදු සමාගමක වෙන්න බෑ. ඒ කියන්නේ ස්වාධීන නමක් තියෙන්න ඕන. ඊට පස්සේ බලන්න. සමාගමේ නාමය නොමග යවන සුළු එකක් නොවෙන්න ඕනේ. ඒ කියන්නේ නම භාවිතා කරලා නොමග යවන්න බෑ අනිත් අය. සමාගමේ තත්ත්වයේ සමාගමේ නම තුල සම්පූර්ණ වශයෙන් හෝ කෙටි යෙදුමක් මගින් නිරූපණය විය යුතුයි. ඒ කියන්නේ සමාගමේ තත්ත්වය සමාගමේ නම තුල සම්පූර්ණයෙන් හරි කෙටියෙන් හරි තියෙන්න ඕනේ. හරිද? දැන් අපි ගත්තොත් රත්න සහල් සමාගම. එතකොට අපි දන්නවා මෙයා හදන්නේ මොනවද? සහල්. අරලිය සහල් සමාගම. අපි දන්නවා එතකොට මෙයා හදන්නේ සහල් කියන එක. හරි. එතකොට තව ගත්තොත් මල්ලිකා බේකරිය. ඒතර අපි දන්නවා ආයා පාන් තමයි හදන්නේ. හරිද? ওই විදිහට තියෙනවා. ඒ අනුව නිල ලැයිස්තුගත සමාගමක් හැර සෑම සීමා සහිත සමාගමක නමේ මුලට සීමා සහිත යන වචනය හෝ එහි කෙටි යෙදුම වෙන සීස යන්න යෙදිය යුතුයි. ඒ කියන්නේ ලැයිස්තුගත සමාගමක් හැර නිල ලැයිස්තුගත සමාගමක් හැර සෑම සීමා සහිත සමාගමක කම නමේ මුලට සීමා සහිත යන වචනය හෝ කෙටි යෙදුම නැත්නම් සීස යන යෙදිය යුතුයි. සෑම පෞද්ගලික සමාගමකම නමේ මුලට සීමා සහිත යන වචනය හෝ කෙටි යෙදුම යන්න සමාගම යන වචනය පෙරට පෞද්ගලික යන වචනය මොනවා වෙන්න ඕනද පුතා? ඇතුළත් වෙන්න ඕනේ. මතක තියාගන්න. හරි. පෞද්ගලික සමාගමක් නම් පෞද්ගලික කියන
නාමයේ තියෙන්න ඕන. කෙටි යෙදුම නැත්නම් පෞද්ගලික නැත්නම් පව් කියන යන වචනය යෙදිය යුතුය. නිල ලැයිස්තුගත සමාගමක් වන සෑම සීමා සහිත සමාගමකම නමේ මුලට සීමා සහිත යන වචනය හෝ එහි කෙටි යෙදුම සීසය යන්න සමාගම යන වචනයට පෙර පොදු යන වචනය තියෙන්න ඕනේ. නම් පෞද්ගලික සමාගමක් නම් පෞද්ගලික කියන අදහස තියෙන්න ඕනේ. පොදු සමාගමක් නම් පොදු කියන අදහස තියෙන්න ඕනේ. ජාතියේ යහපත සැලකිල්ලටගෙන අමාත්‍යවරයා විසින් දෙනු ලබන අවසරයක් ඇතිව හැර පහත සඳහන් වචන සමාගමේ නම ලෙස භාවිතා කරන්න බෑ. ජනාධිපතිවරයා හෝ ජනාධිපති කියන වචනේ පාවිච්චි කරන්න බෑ සමාගමේ නමට. නාගරික හෝ සංස්ථාගත කියන වචනේ පාවිච්චි කරන්න බෑ. සමූපකාර හෝ සමිති කියන එක පාවිච්චි කරන්න බෑ. ජාතික රාජ්‍ය හෝ ශ්‍රී ලංකා හෝ ඊට සමාන වචන භාවිතා කරන්න බෑ. හරිද? එතකොට ඒව භාවිතා කරන්න පුළුවන් විශේෂ අවසරයකින් විතරයි. හරිද? එතකොට දැන් ඔයාට මොන හරි සමාගමක් තියෙනවා නම් ශ්‍රී ලංකා අරලිය සමාගම කියලා ඔයාට දාන්න බෑ. ශ්‍රී ලංකා කියන වචනේ පාවිච්චි කරනවා නම් ඔයාට තියෙන්න ඕනේ විශේෂ අවසරයක්. එහෙම තියලා තමයි එහෙම ස්ථාපනය කරන්නේ. හරි. දැන් උදාහරණයක් විදිහට සීමා ශ්‍රී ලංකා රක්ෂණ සමාගම නැත්නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඔය විදිහට තියෙනවානේ. එතකොට ශ්‍රී ලංකා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒවා පාවිච්චි කරලා තියෙන්නේ විශේෂ අවසරයක් සහිතව. සමාගම් පනතේ 34 වන වගන්තිය යටතේ ලබාගත් බලපත්‍රයකින් තොරව කිසිදු සමාගමකට වාණිජ මණ්ඩලය යන වචනය සමාගමේ නම තුල භාවිතා කරන්න බෑ. එතකොට සමාගම් පනතේ 34 වන වගන්තිය යටතේ ලබාගත් බලපත්‍රයකින් තොරව කියන බලපත්‍රයක් ලබා ගන්න ඕනේ පුතේ වාණිජ මණ්ඩල කියන හරි නම පාවිච්චි කරනවා නම් බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. ඒව හොඳට මතක තියාගන්න. බලන්න පුතේ සමාගමක නම වෙනස් කරනවා නම් දැන් ඔයගොල්ලෝ දන්නවා ඔය වර්තමානයේ විවිධ වූ සමාගම් තිබුණා. හරි. ඒ සමාගම් නම් වෙනස් කරන්න පටන් ගත්ත වර්තමානයේ එක එක සමාගම් වලින් තිබ්බ නම් හරි එක එක නම් බවට පත් වුණා වර්තමානයේ. හරිද? බලන්න. සමාගමක නම වෙනස් කරනවා නම් කොහොමද සිදු වෙන්නේ කියන එක බලන්න. සමාගමක නම වෙනස් කළ හැකි සමාගමේ රෙජිස්ට්‍රාර්වරයාගේ පූර්ව අනුමැතියක් සහිතව සමාගමක් විසින් විශේෂ යෝජනා සම්මතයක් මගින්. ඒ කියන්නේ සමාගමක නම ඕන විදිහට වෙනස් කරන්න බෑ. සමාගමේ රෙජිස්ට්‍රාර්වරයාගේ පූර්ව අනුමැතියක් සහිතව සමාගමක් විසින් විශේෂ යෝජනා සම්මතයක් මගින්. එවැනි යෝජනා සම්මතයක සිට දින 10ක් ඇතුළත එකී වෙනස් කිරීම පිළිබඳව නියමිත ආකෘතියෙන් රෙජිස්ට්‍රාර්වරයා දැනුවත් කළ යුතුය. එසේම නම වෙනස් කිරීමකින් පසු වැඩ කරන දින 20ක් ඇතුළත නාමය වෙනස් කිරීම පිළිබඳ මහජන දැන්වීමක් පළ කරන්න ඕනේ. ඒ කියන්නේ නම වෙනස් කරාට පස්සේ දින 20ක් ඇතුළත පුවත්පත් දැන්වීමක් නැත්නම් මහජන දැන්වීමක් පළ කරන්න ඕනේ. සමාගමක නම සහ අංකය යෙදීම අනිවාර්ය බව. බලන්න පුතා. පහත දැක්වෙන ලේඛන වල සමාගමේ නම සහ අංකය පැහැදිලිව සඳහන් බවට සමාගමක් විසින් සහතික වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ සමාගමේ නම ඒ වගේම ඒගොල්ලන්ට ලැබෙන අංකය මෙන්න මේ පල්ලෙහා තියෙන ලේඛන වල තියෙනවා. සමාගමේ සියලුම ව්‍යාපාරික ලිපිවල සමාගමේ නම අංකය තියෙනවා. සමාගමේ සියලුම දැන්වීම් හා වෙනත් නිල ප්‍රසිද්ධ කිරීම් වල තියෙන්න ඕනේ. සමාගම වෙනුවෙන් අත්සන් කරනු ලබන සියලුම විනිමය බිල්පත් පොරොන්දු නෝට්ටු පිටසන් කිරීම චෙක්පත් සහ මුදල් ඇනවුම් බාණ්ඩ හරි ඒ පිළිබඳව තියෙන්න ඕනේ සමාගමේ නම අංකය. සමාගමේ සියලු ඉන්වොයිස් රිසිට් පත් හා ණයවර ලිපිවල තියෙන්න ඕනේ. සමාගමේ නෛතික වගකීමක් ඇති කරනු ලබන හෝ සාපේක්ෂ වන්නා වූ සමාගමක් විසින් නිකුත් කරන හෝ අත්සන් කරනු ලබන වෙනත් සියලු ලේඛනවල සමාගමේ මුද්‍රාවක් තියෙනවා නම් සීල් එකක් තියෙනවා නම් ඒ සීල් එකේ තියෙන්න ඕනේ නමයි අංකයයි මතක තියාගන්න. ඊට පස්සේ බලන්න ලියාපදිංචි කාර්යාලය සමාගමක ලියාපදිංචි කාර්යාලය සෑම සමාගමකටම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කාර්යාලයක් තිබිය යුතුය. සමාගමකට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක සුඛීය ලියාපදිංචි කාර්යාලය පවත්වාගෙන යාමට සමාගමට හැකියාවක් ඇත. සමාගමේ ව්‍යවස්ථාවලිය සහ නියමිත ආකෘතියෙන් රෙජිස්ට්‍රාර්වරයා වෙත නිවේදනය කිරීමේ
අවශ්‍යතාවයට යටත්ව සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඕනෑම අවස්ථාවකදී සමාගමේ ලියාපදිංචි කාර්යාලය වෙනස් කරනු ලැබිය හැකිය. ඒ කියන්නේ ඕන විදිහට ලියාපදිංචි කාර්යාලය වෙනස් කරන්න බෑ. සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඕනෑම අවස්ථාවකදී සමාගමේ ලියාපදිංචි කාර්යාලය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත නිවේදනය කිරීමේ අවශ්‍යතාවයට යටත්ව. හරිද? ඒකට නියමිත ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතියෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට දන්වලා තමයි ලියාපදිංචි කාර්යාලය වෙනස් කරන්න ඕනේ. ඊපස්සේ බලන්න පුතා. ව්‍යවස්ථාපිත පොත් සහ රෙජිස්ටරය. පහත දැක්වෙන ව්‍යවස්ථාපිත පොත් සහ රෙජිස්ටරය නිසි පරිදි පවත්වාගෙන යනු ලබන බවට සමාගමක් විසින් සහතික වෙන්න ඕන. නැත්නම් අර සාංගමික කඩතුරාව ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. බලන්න. මහා සභා රැස්වීමක සහ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලට කටයුතු වාර්තා කිරීම සඳහා වන වාර්තා පොත් ඒවා තියෙනවා. සමාගමේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයට පැමිණීම වාර්තා කිරීම පිළිබඳ පැමිණීමේ නාම ලේඛන පොත්. කොටස් හිමියන්ගේ අනුක්‍රමික අංක, කොටස් රෙජිස්ටරය, අධ්‍යක්ෂකවරුන් සහ ලේකම්වරුන්ගේ රෙජිස්ටරය, ගාස්තු පිළිබඳ රෙජිස්ටරය, සම්බන්ධතා රෙජිස්ටරය. අන්න ඒ වගේ දේවල් හරි ව්‍යවස්ථාපිත පොත් සහ රෙජිස්ටරය කියන දේවල් යටතේ අනිවාර්යයෙන්ම හරි ඒවා පවත්වාගෙන යාමේ යන්න ඕනේ. ඊපස්සේ බලන්න පුතේ සාංගමික ව්‍යවස්ථාවලිය කියන එක මම ඔයාලට පැහැදිලි කරා. සාංගමික ව්‍යවස්ථාවලිය කියන්නේ සමාගමේ කටයුතු කරගෙන යනකොට විවිධ ගැටුම් ඇති වෙනවනේ. ඒ ඇතිවන ගැටුම් වලට විසඳුම් තියෙන්නේ පුතේ මෙන්න මේ සාංගමික ව්‍යවස්ථාවලිය. බලන්න. සමාගමේ අරමුණු අන්තර්ගත මෙන්ම සමාගමේ සමාජිකයන්ගේ කාර්යභාරය හා වගකීම් අන්තර්ගත වන ලේඛනය සාංගමික ව්‍යවස්ථාවලිය ලෙස හඳුනාගනු ලැබේ. සමාගම් පනතේ දෙවන වගන්තිය මගින් සමාගමක සෑම ව්‍යාපාරයක්ම කටයුත්තක්ම කාර්යයක් හා ගනුදෙනුවක්ම සාංගමික ව්‍යවස්ථාවලියට යටත් වෙන්න ඕන. කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලියට යටත්ව තමයි හැමදේම සිදු වෙන්න ඕන. 2007 අංක 7 දරන සමාගම් පනත සමාගමක් සංස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම පිණිස ආදර්ශ සාංගමික ව්‍යවස්ථාවලියක් පනතේ උපලේඛනගත කර ඇති අතර සමාගමකට එකී උපලේඛනගත සාංගමික ව්‍යවස්ථාවලිය හෝ සමාගමට අනන්‍ය වශයෙන් ගොඩනගා ගනු ලැබූ සාංගමික ව්‍යවස්ථාවලියක් සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය ලෙස භාවිතා කිරීමට අවකාශ පවතී. පනතේ 13 වන වගන්තිය ප්‍රකාරව සාංගමික ව්‍යවස්ථාවලිය මගින් පහත කරුණු පිළිබඳ ප්‍රතිපාදන සැලැස්විය හැකි බව දන්වා ඇත. ඒ කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලියක් හදනවා නම් මෙන්න මේ දේවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. පළවෙනි එක සමාගමේ අරමුණ පැහැදිලිව දක්වන්න ඕනේ. සමාගමේ කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් පිළිබඳව දක්වන්න ඕනේ. සමාගමේ පරිපාලනය හා කළමනාකරණය පිළිබඳව ප්‍රධාන වශයෙන් දන්වන්න, ඒ කියන්නේ දක්වන්න ඕනේ සාංගමික ව්‍යවස්ථාවලිය. කෙසේ නමුත් සමාගමකට සමාගම් පනත හා නොගැටෙන ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාංගමික ව්‍යවස්ථාවලිය තුළ ප්‍රතිපාදන සැලැස්වීමට හැකියාව තියෙන. ඒ කියන්නේ සමාගම් පනතට ගැටෙන්නේ නැති දේවල් සාංගමික ව්‍යවස්ථාවලියට ඇතුළත් කරන්න පුළුවන්. බලන්න පුතා ඊට පස්සේ සාංගමික ව්‍යවස්ථාවලිය වෙනස් කිරීම. මේ සම්බන්ධව සමාගම් පනතේ 15 වන වගන්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇත. ඕනෑම සමාගමකට විශේෂ යෝජනා සම්මතයක් මගින් සාංගමික ව්‍යවස්ථාවලිය වෙනස් කළ හැකි අතර එවන් වෙනස් කිරීමක් පිළිබඳ විශේෂ යෝජනා සම්මතයේ සිට දින 10ක් ඇතුළත සමාගම් රෙජිස්ට්‍රාර්වරයාව දැනුවත් කළ යුතුය. එසේ කිරීමට අපොහොසත් වීම මත සමාගම මෙම පනත යටතේ වරදකරුවෙකු වනු ඇත. ඒ කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලිය ඕන විදිහට වෙනස් කරන්න බෑ. හරිද? එතකොට සාංගමික ව්‍යවස්ථාවලිය වෙනස් කළ හැකිවන්නේ හරිද? විශේෂ යෝජනා සම්මතයක් මගින් තමයි සාංගමික ව්‍යවස්ථාවලිය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඕන විදිහට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. එහෙම වෙනස් කරොත් සමාගමේ සාංගමික කඩතුරාව ඉවත් වෙනවා. හරිද? සාංගමික ව්‍යවස්ථාවලිය තුළ සමාගමේ අරමුණු ඇතුළත් කිරීම. බලන්න 2007 අංක 7 දරන සමාගම් පනත විසින් සිදු කළ වැදගත් වෙනස්කමක් ලෙස සාංගමික ව්‍යවස්ථාවලිය තුළ අරමුණු ඇතුළත් කිරීමට
සමාගමකට අභිමතය ලබා දීම හඳුන්වා දිය හැකියි. ඓතිහාසික සමාගම් නීතිය අනුව ඒ කියන්නේ පරණ සමාගම් නීතිය අනුව සාංගමික ව්‍යවස්ථාවලිය තුල සමාගමේ අරමුණු අන්තර්ගත කිරීම අනිවාර්ය වේ. ඒ අනුව 2007 අංක 7 දරන සමාගම් පනත සාංගමික ව්‍යවස්ථාවලිය හා බැඳුණු ඓතිහාසික නෛතික සංකල්ප රැසක් වෙනසකට භාජනය කළ පනතක් වශයෙන් හඳුනාගත හැකිය. 2007 අංක 7 දරන සමාගම් පනතේ 17 වන වගන්තිය අනුව සමාගමක් සිය අරමුණු සාංගමික ව්‍යවස්ථාවලියේ දක්වා ඇතනම් එම අරමුණු වලට යටත්ව ව්‍යාපාර කටයුතු සිදු කළ යුතුය. කෙසේ නමුත් එම අරමුණු අභිබවා සමාගම යම් ගිවිසුමක් බැඳීමක් හෝ දේපල පැවරීමක් සිදු කර ඇතනම් සමාගම ඉන් වගකීමට බැඳෙනවා. එවන් අවස්ථාවකදී සමාගමේ අරමුණු අභිබවාගේ යම් ගිවිසුමක් බැඳීමක් හෝ දේපල පැවරීමක් සඳහා අනුමැතිය ලබා දුන් අධ්‍යක්ෂකවරුන්ගේ යුතුයකම් උල්ලංඝනය කළාසේ සැලකෙනවා. මතක තියාගන්න. හරිද? දාලා තියෙනවා පුතේ බලන්න සීමිත අරලිය සමාගම ඔවුන්ගේ සාංගමික ව්‍යවස්ථාවලිය තුළ ඔවුන් කෙසෙල් වගා කිරීම හා දේශීය හා විදේශීය වෙළඳපළට කෙසෙල් සැපයීම සඳහා සංස්ථාපනය කරන ලද සමාගමක් වශයෙන් අරමුණු වගන්තියේ දක්වා ඇතනම් හා සමාගම විසින් මැණික් ගැරීමේ අරමුණින් රත්නපුර ප්‍රදේශයේ පිහිටි යම් පතලක් වාර්ෂිකව රුපියල් මිලියන 100ක බද්දකට ලබා ගත්තේ නම් සමාගම අරමුණු වගන්ති උල්ලංඝනය කොට කටයුතු කර ඇති බව පෙනී යයි. කෙසේ නමුත් සමාගම මැණික් පතල සඳහා ගිවිසගත් රුපියල් මිලියන 100 බද්ද ගෙවීමට නෛතිකව බැඳී සිටින අතර ඉන් සමාගමට යම් පාඩුවක් වූ තේ සඳහා අධ්‍යක්ෂකවරුන් පෞද්ගලිකව වග කියන්න ඕනේ. මොකද මේගොල්ලෝ අරමුණු දක්වලා තියෙන්නේ කෙසෙල් වගා කිරීම කියන එක. එතකොට මැණික් ගරන්න අරමුණු ගත කරලා නැහැ. එතකොට මැණික් ගරලා මොන හරි පාඩුවක් වුණොත් ඒකට අධ්‍යක්ෂකවරු පෞද්ගලිකව වක් කියන්න ඕන කියන එක තමයි තියෙන්නේ. හරිද? සාංගමික ව්‍යවස්ථාවලියේ සමාගම සහ කොටස් හිමියන් අතර ගිවිසුමක් ලෙස ක්‍රියාත්මක වීම. බලන්න පුතා. සමාගම් පනතේ 16 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සාංගමික ව්‍යවස්ථාවලියේ සමාගම හා කොටස් හිමියන් අතර මෙන්ම කොටස් හිමියන් හා කොටස් හිමියන් අතර පවත්නා ගිවිසුමක් වශයෙන් ක්‍රියාත්මක වේ. ඒ අනුව කොටස් හිමියන් සහ සමාගම යන දෙපාර්ශ්වයේම සාංගමික ව්‍යවස්ථාවලියේ අන්තර්ගතය මත බැඳී සිටී. හරිද? එතකොට කොටස් හිමියන් සමාගම කියන දෙපාර්ශ්වයේ සාංගමික ව්‍යවස්ථාවලියේ අන්තර්ගතය මත බැඳී ඉන්නවා. බලන්න පුතා මෙතන දාලා තියෙනවා මෙන්න මේ නඩු තීන්දුවට අනුව කේස් ස්ටඩි එකක් තියෙනවා බලන්න. සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ දක්වා තිබුණේ සමාජිකයන් හා සමාගම අතර ආරවුල් වේරුම් කරණය මගින් විසඳාගත යුතු බවයි. යන්න සාංගමික ව්‍යවස්ථාවලියේ දක්වා තියෙන්නේ සමාජිකයනුයි සමාගමයි අතර ඇතිවන ආරවුල් බේරුම් කරණය මගින් විසඳා ගන්න ඕන කියන්නේ. කෙසේ නමුත් සමාගම සමග ඇති වූ ආරවුලක් කොටස් හිමියෙකු විසින් අධිකරණය වෙත රැගෙන ගිය අතර එහිදී අධිකරණයේ මතය වූයේ සාංගමික ව්‍යවස්ථාවලිය කොටස් හිමියන් හා සමාගම අතර ගිවිසුමක් ලෙස ක්‍රියාත්මක වන බැවින් දෙපාර්ශවයේ සාංගමික ව්‍යවස්ථාවලියෙන් බැඳී සිටින බවයි. ඒ අනුව ආරවුල මුල් අවස්ථාවේදී බේරුම් කරණයට යොමු කළ යුතු බව අධිකරණය තීරණය කරන ලදී. යන්න සාංගමික ව්‍යවස්ථාවලියේ තියෙනවා සමාගමයි සමාජිකයනුයි අතර මොන හරි ගැටීමක් ඇති වුණොත් බේරුම් කරණයෙන් කරගන්න ඕන කියලා. ඒක තමයි මෙතන දැන් අධිකරණය කියලා තියෙන්නේ. දැන් මෙතන ඇති වුණ ගැටලුවකදී කොටස් හිමියෙක් අධිකරණයට ගියාම අධිකරණය කියනවා ඕගොල්ලෝගේ සාංගමික ව්‍යවස්ථාවලියේ තියෙන්නේ හරිද බේරුම් කරණය මගින් විසඳ ගන්න කියන එක. එහෙනම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒක බේරුම් කරණය මගින් විසඳගත යුතුයි කියන එක හරි අධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා. බලන්න පුතා. සාංගමික ව්‍යවස්ථාවලියේ පිටපතක් ඉල්ලා සිටීම. සමාගම් පනතේ 18 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ඕනෑම කොටස් හිමියෙක් විසින් ව්‍යවස්ථාවේ පිටපතක් සමාගමෙන් ඉල්ලා සිටිනු ලැබිය හැකි අතර එම ඉල්ලීම දින සිට වැඩ කරන දින 5ක් ඇතුළත සමාගම විසින් එම ඉල්ලීමට එකඟව ක්‍රියා කරනු ලැබිය යුතුය. ඒ කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලියේ පිටපතක් අනිවාර්යයෙන්ම කොටස් හිමියෙක් ඉල්ලුවොත් දෙන්න බැඳිලා ඉන්නවා සමාගම. සමාගමක් විසින් ගිවිසුම් වලට එළඹීම. බලන්න
සමාගමක් විසින් ගිවිසුම් වලට එළඹීම පහත ආකාරයන්ගෙන් සිදු වෙන්න ඕනේ. පළවෙනි එක. ස්වභාවික පුද්ගලයෙකු විසින් නොතාරිස්වරයෙක් ඉදිරියේ ලිඛිතව අත්සන් කළ යුතු ගිවිසුමක් හෝ බැඳීමක් සඳහා සමාගමක් විසින් එළඹීම. ඒ කියන්නේ නීතිඥවරයෙක් ඉදිරියේ ලිඛිතව අත්සන් කළා තමයි අදාළ ගිවිසුම් වලට එන්න ඕනේ. බලන්න. එහිදී සමාගම වෙනුවෙන් සමාගමේ නම යටතේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් හෝ සාංගම ව්‍යවස්ථාවලිය මගින් බලය ලබා දුන් පුද්ගලයෙක් විසින් හෝ සමාගම විසින් බලය ලබා දුන් ඇටෝනි බලකරුවෙක් විසින් නොතාරිස්වරයෙක් ඉදිරියේ අත්සන් කිරීම මගින් සිදු කළ යුතුය. ඊට පස්සේ ස්වභාවික පුද්ගලයෙකු විසින් ලිඛිතව අත්සන් කළ යුතු ගිවිසුමක් හෝ බැඳීමක් සඳහා සමාගමක් විසින් එළඹීම. උදේ ස්වභාවික පුද්ගලයෙක් කියන්නේ දැන් අපි ස්වභාවික පුද්ගලයනේ કૃතිම නෙමෙයිනේ. හරි. ඒ කියන්නේ අම්මගේ බඩෙන් බිහි වෙලා එහෙම ආපුවා. ඒගොල්ලොන්ට තමයි ස්වභාවික පුද්ගලයෝ කියලා කියන්නේ. ඒකේ කියනවා ස්වභාවික පුද්ගලයෙක් විසින් ලිඛිතව අත්සන් කළ යුතු ගිවිසුමක් හෝ බැඳීමක් සඳහා සමාගමක් විසින් එළඹීම. එහිදී සමාගම වෙනුවෙන් යම් ව්‍යංග හෝ ප්‍රකාශිත අධිභාරයක් දරනු ලැබූ තැනැත්තෙක් විසින් අත්සන් කරන්න ඕනේ. ස්වභාවික පුද්ගලයෙකු විසින් ලිඛිතව අත්සන් කළ යුතු නොවන ගිවිසුමක් හෝ බැඳීමක් සඳහා සමාගමක් එළඹෙනවා නම් බලන්න. එහිදී සමාගම වෙනුවෙන් යම් ව්‍යංග හෝ ප්‍රකාශිත අධිභාරයක් දරනු ලැබුණු තැනැත්තෙක් විසින් අත්සන් කිරීම හෝ වාචිකව ගිවිසුම් වලට එළඹීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න පුතේ සමාගමක අධ්‍යක්ෂකවරුන් ගැන කියලා දෙනවා. සමාගමක ප්‍රධාන කළමනාකරණය හා පාලන කාර්යයන් ඉටු කරනු ලබන පුද්ගලයන් සමාගමක අධ්‍යක්ෂකවරුන් වේ. සමාගම් පනතේ 539 වන අර්ථ නිරූපණ වගන්තිය අනුව කවර නමකින් හඳුන්වනු ලැබුවේ ඌවද යමකු සමාගමක් තුළ පාලනය සහ එහි සම්බන්ධිත කටයුතු ඉටු කරනු ලබන්නේ නම් ඔහු අධ්‍යක්ෂකවරයෙකු ලෙස හඳුනාගත හැකිය. පොදු සමාගම් සම්බන්ධයෙන් එකී සමාගම පරිපාලනය කිරීම සඳහා අවම වශයෙන් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක්වත් සිටින්න ඕනේ. ඒ කියන්නේ පොදු සමාගමක නම් අවම වශයෙන් දෙන්නෙක්වත් සිටිය යුතුයි. පෞද්ගලික සමාගම් සම්බන්ධයෙන් අවම වශයෙන් අධ්‍යක්ෂකවරු එක්කෙනෙක්වත් ඉන්න ඕනේ. ඒව හොඳට මතක තියාගන්න. පොදු සමාගමක නම් පුතේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් ඉන්න ඕනේ. පෞද්ගලික සමාගමක් සම්බන්ධයෙන් එක්කෙනෙක් හිටියත් ඇති කියලා තමයි කියන්නේ. බලන්න පුතේ අධ්‍යක්ෂකවරුන්ගේ සුදුසුකම්. දැන් ඔයා අධ්‍යක්ෂකවරයෙක් වෙන්න සුදුසුද කියලා බලන්න. පහත සඳහන් පුද්ගලයන් සමාගමක අධ්‍යක්ෂකවරුන් ලෙස පත්වීමට නුසුදුස්සන් වේ. ඒ අනුව සමාගම් පනත මගින් ප්‍රකාශිතව නුසුදුස්සෙකු ලෙස නම් කර නොමැති ඕනෑම පුද්ගලයෙකුට සමාගමක අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. බලන්න ඔයාට මෙන්න මේ දේවල් තියෙනවා නම් මේකේ දක්වලා තියෙන දේවල් තියෙනවා නම් ඔයාට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න බෑ. බලන්න වයස අවුරුදු 18ට වඩා අඩුයි නම් ඔයාට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න බෑ. නිදහස් නොකළ වස්තු භංගත්වයට පත් වූ පුද්ගලයෙක් නම් හරි ඔයා නිදහස් නොකළ වස්තු භංගත්වයට පත් වූ එක්කෙනෙක් නම් සමාගමක අයිතිකාරයෙක් වෙන්න බෑ. බංකොලොත් භාවයේ පිළිබඳ නීති යටතේ බංකොලොත් බව විනිශ්චය කරන ලද පුද්ගලයෙක් නම් ස්වභාවික පුද්ගලයෙක් නොවන තැනැක්කෙක් ඒ කියන්නේ કૃතිම පුද්ගලයෙක් රොබෝවරයෙක් අන්න ඒගොල්ලොන්ට සමාගමක අධ්‍යක්ෂකවරු වෙන්න බෑ. යම් සමාගමක සාංගමික ව්‍යවස්ථාවලියේ සඳහන් සුදුසුකම් වලට අනුකූල නොවන තැනැත්තෙක් නම් හරි 1982 අංක 14 දන සමාගම් පනත මගින් අධ්‍යක්ෂකවරයෙකු වීමට නුසුදුසෙක් යයි නම් කළ පුද්ගලයෙක් නම් ඒ වගේම සමාගම් පනතේ 213 වගන්තියේ යටතේ පහත හේතු මත වසර 5ක කාලයක් සමාගමේ ප්‍රවර්තකයෙක් හෝ පාලනය කරන්නෙක් වීමට නුසුදුසු යයි දක්වා ඇති පුද්ගලයෙක් නම් අධ්‍යක්ෂකවරයෙක් වෙන්න බෑ. පුතේ ප්‍රවර්තකයෙක් කියලා කියන්නේ හරි සමාගමක් ආරම්භ කරන මුල් අයට තමයි ප්‍රවර්තකයන් කියලා කියන්නේ. බලන්න බන්ධනාගාර ගත කිරීමකින් දඩුවම් ලැබිය හැකි අපරාධ වරදකට වරදකරුවෙක් වෙලා ඉන්නවා නම් වංක හෝ වංචනික ක්‍රියාවකට සම්බන්ධව වරදකරුවෙක් වෙලා ඉන්නවා නම් සිහිය විකල තැනැත්තෙක් බවට අධිකරණයේ විනිශ්චය කරලා තියෙනවා නම් වස්තු භංගත්වයට පත් බව අධිකරණයේ විනිශ්චය කරලා තියෙනවා නම්
ඒ වගේම එකී වසර 5ක කාල සීමාව තුළ අධ්‍යක්ෂක ධූරයේ දැරීමට නුසුදුස්සෙකු වන්නේ 214 වගන්තියේ විධිවිධාන වලට අනුකූලව අධිකරණයේ විසින් අධ්‍යක්ෂකවරයෙක් වීමට නුසුදුස්සෙක් ලෙස නම් කරලා තියෙනවා නම් අධ්‍යක්ෂකවරයෙක් වෙන්න බෑ. එතකොට ඔයා බලන්න පුතේ මෙන්න මේ දේවල් ඔයාට තියෙනවා නම් හරි ඔයාට සමාගමක අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙන්න බෑ. මේ දේවල් නැත්තම් මේ කතා කරපු දේවල් නැත්තම් ඔයාට සමාගමක කවුරු වෙන්න පුළුවන්ද? අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන්. ඔස බලන්න පුතේ. අධ්‍යක්ෂකවරුන් පත් කිරීම. පනතේ විධිවිධාන ප්‍රකාරව අධ්‍යක්ෂකවරයෙකු වීම අවසන් වන තෙක් සංස්ථාගත කිරීම සඳහා වූ ඉල්ලීමේ හෝ ඒකාබද්ධ කිරීමේ යෝජනාවේ නම සඳහන් වූ පළමු අධ්‍යක්ෂකවරුන් වශයෙන් ක්‍රියා කරනු ලබයි. සාංගමික ව්‍යවස්ථාවේ අනන්‍ය කාර්යයකින් විධිවිධාන සලස්වා ඇතනම් මිස ඉන්පසු පැමිණෙන අධ්‍යක්ෂකවරුන් සාමාන්‍ය යෝජනා සම්මතයකින් පත් කරනු ලැබිය හැකිය. හරිද? අධ්‍යක්ෂවරුන්ගේ ධූරයේ හිස්වීම බලන්න. අධ්‍යක්ෂකවරයෙකුගේ ධූරයේ හිස්වීම පහත කරුණු මත වෙන්න පුළුවන්. පළවෙනි එක. අධ්‍යක්ෂකවරයා විසින් ධූරයෙන් ඉල්ලා අස් වෙලා නම් ඒ ධූරය හිස් වෙනවා. අධ්‍යක්ෂකවරයාව ධූරයෙන් ඉවත් කරලා දිනනවා නම් ධූරයට පත් කිරීමෙන් පසු අවස්ථාවකදී සමාගම් පනතේ 202 වගන්තිය යටතේ නුසුදුස්සෙකු බවට පත් වෙලා ඉන්නවා නම් අධ්‍යක්ෂකවරයාගේ මරණය නිසා 210 දෙක වගන්තිය යටතේ ධූරයේ හිස්වීම සාංගමික ව්‍යවස්ථාවලිය ප්‍රකාරව අන් ආකාරයකින් ධූරයේ හිස් කිරීම අන්න ඒ වගේ අවස්ථාවලදී අධ්‍යක්ෂකවරුන්ගේ ධූරය හිස් වෙන්න පුළුවන්. අධ්‍යක්ෂකවරුන්ගේ ධූරයේ දැරිය හැකි වයස බලන්න පුතා වයස කොහොමද තියෙන්නේ කියලා. සමාගම් පනතේ 202 වගන්තිය අනුව අධ්‍යක්ෂක ධූරයේ දැරිය හැකි අවම වයස අවුරුදු 18යි. අවුරුදු 18 වෙන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂකවරයෙක් ලෙස ධූරයේ දරන්න. පොදු සමාගමක් නොවන සමාගමක් සම්බන්ධයෙන් ධූරයේ දැරිය හැකි උපරිම වයස පිළිබඳ සීමාවක් පනවා නැත. ඒ කියන්නේ පෞද්ගලික සමාගම් සම්බන්ධයෙන් විශේෂයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ වයස පිළිබඳව සීමාවක් නැහැ. කෙසේ නමුත් සමාගම් පනතේ 210 දෙක වගන්තිය අනුව පොදු සමාගමක හෝ පොදු සමාගමක පාලිතයක් වන පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙකුගේ ධූරය දැරීම වයස අවුරුදු 70 පිරීම හේතු කොටගෙන අවසන් විය යුතුය. කියන අවුරුදු 70 පෙන්නට පස්සේ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ අවුරුදු 70 පනිනවා කියන්නේ සමාගමක අධ්‍යක්ෂකවරයෙක්වත් වෙන්න බෑ අඩුම තරමේ. තේරුණාද පුතා? හරිද? පුතා ඊට පස්සේ අපි එනවා අධ්‍යක්ෂකවරයෙකුගේ ක්‍රියාකාරකම් වළංගු වීම. බලන්න. අධ්‍යක්ෂකවරයෙකුගේ ක්‍රියාකාරකම් බලන්න. යම් තැනැත්තෙකු පත්වීම දෝෂ සහගත වුවද නැතහොත් එම පත්වීම සඳහා නුසුදුස්සෙකු වුවද එය නොසලකා හරිමින් නැත්නම් නොසලකමින් යම් අධ්‍යක්ෂකවරයෙකුගේ ක්‍රියාකාරකම් වළංගු වන්නේය. ඒ කියන්නේ මොනවා හරි දැන් අපි හිතමු අධ්‍යක්ෂකවරයෙක් පත් වෙලා එයාගේ පත්වීම සම්බන්ධව දෝෂ සහගතයි කියලා. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න බැරි එක්කෙනෙක් අධ්‍යක්ෂකවරයෙක් වෙලා කියලා හිතන්න. හැබැයි එහෙම හිටියේදී එයා ගන්න ක්‍රියාකාරකම් වළංගුයි. අවලංගු වෙන්නේ නැහැ. මතක තියාගන්න. හරිද පුතා? අධ්‍යක්ෂකවරයෙකුගේ බලතල පැවරීම බලන්න. ව්‍යවස්ථාවලියේ යම් වගන්ති වලට යටත්ව 1186 වන වගන්තිය ප්‍රකාරව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් බලතල පවරනු ලැබිය හැකිය. කෙසේ නමුත් එසේ පවරනු ලැබූ බලතල සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන් වගකිව යුතුයි. සමාගම් පනතේ 6 වන උපලේඛනයේ දක්වා ඇති පහත කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ට තම බලය පවරා දිය නොහැක. බලන්න. අධ්‍යක්ෂකවරුන්ට තම බලය පවරන්න බැරි අවස්ථා. පළවෙනි එක කොටස් නිකුත් කරනකොට බලය පවරන්න බෑ. කොටස් නිකුත සඳහා ප්‍රතිස්ථාව තීරණය කරනකොට බෙදා හැරීම, ප්‍රකාශිත ප්‍රාග්ධන අවකරණය කිරීම, සමාගමේ කොටස් මිලදී ගැනීම, සමාගමේ මනාපය නිදහස් කිරීම, මූල්‍ය ආධාර දීමේ සීමා, ලියාපදිංචි කාර්යාලය වෙනස් කිරීම, ඒකාබද්ධ කිරීමේ යෝජනා අත්සන් කිරීම,
අඩ්මිනිස්ට්‍රාට්කරුවන් පත් කිරීම අන්න ඒ වගේ අවස්ථාවලදී අධ්‍යක්ෂකවරුන්ට තම බලය පවරා දෙන්න බෑ. මතක තියාගන්න. හරිද? ඊට පස්සේ තියෙනවා පුතේ සමාගමක අධ්‍යක්ෂකවරුන්ගේ යුතුයකම්. දැන් කවදා හරි ඔයා සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වුණොත් හරිද? මෙන්න මේ යුතුයකම් අනුව ඔයා කටයුතු කරන්න ඕනේ. බලන්න මොනවද? ඔයා කරන්න ඕනේ යුතුයකම්. සත්භාවයෙන් හා සමාගමේ යහපත උදෙසා කටයුතු කරන්න ඕනේ. සමාගම් පනත හා සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියට එකඟව ක්‍රියාත්මක වෙන්න ඕනේ. කටයුතු කරන්න ඕනේ. යම් තැනැත්තෙකු දැනීම හා අත්දැකීම් අනුව සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි කුසලතා හා උනන්දුව ක්‍රියාත්මක කිරීම හා අලස හෝ බරපතල නොසැලකිල්ලෙන් යුතුව ක්‍රියා නොකිරීම. එම තොරතුරු විශ්වාස කිරීම සඳහා බලය නොපැවරීම සිදු කර නොමැති බවට තමා දැන සිටීනම් හා ප්‍රමාණවත් විමසීම් කිරීමෙන් පසු ඔහුට විරුද්ධත්වයක් ඉදිරිපත් කර නැත්නම් පමණක් වෙනත් තැනැත්තන් ලැබෙන තොරතුරු සහ උපදෙස් අනුව ක්‍රියා කිරීම සහ එහි තොරතුරු හා උපදෙස් භාවිතා කිරීම. සම්බන්ධතා හෙළිදරව් කරන්න ඕනේ. සමාගමේ තොරතුරු භාවිතා නොකරන්න ඕනේ වෙනත් දේවල් වලට. කොටස් ගනුදෙනු හෙළිදරව් කරන්න ඕනේ. ඒ වගේම 216 වන වගන්තියේ විධිවිධාන දක්වා ඇති ආකාරයට පමණක් අධ්‍යක්ෂකවරුන්ගේ පාරිශ්‍රමික හා වෙනත් ප්‍රතිලාභ අනුමත කරන්න ඕනේ. 217 වගන්තියේ යටතේ අවසර ලබා දී ඇතනම් මිස අධ්‍යක්ෂකවරුන් සඳහා ණය ලබා නොදීම හා අපකර ලබා නොදීම බංකොලොත් වන අවස්ථාවකදී 219 වගන්තියේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට ක්‍රියා කළ යුතු වීම. ප්‍රාග්ධනය බරපතල ලෙස අඩු වන බව පෙනී යන්නේ නම් අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථා සම්බන්ධයෙන් මතක තියාගන්න අපිට කියන්න පුළුවන් අධ්‍යක්ෂකවරුන්ගේ යුතුයකම් තියෙනවා කියලා. පුතේ මෙතන දාලා තියෙනවා කේස් ස්ටඩි එකක් බලන්න. මෙන්න මේ නඩු තීන්දුවට අනුව මෙම නඩුවේදී සමාගමක අධ්‍යක්ෂකවරයෙකු විසින් ගණකාධිකරුවන් විසින් සකස් කළ හිස් චෙක් පතකට අත්සන් කරන ලදී. ඒ කියන්නේ ගණකාධිකරුවන් විසින් සකස් කළ හිස් චෙක් පතකට අත්සන් කළ අධ්‍යක්ෂකවරයෙක්. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තීරණය කරන ලද්දේ අධ්‍යක්ෂකවරයෙකු නිසි උද්‍යෝගයෙන් හා සාධාරණ සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු යන යුතුයකම අධ්‍යක්ෂකවරයා විසින් කඩ කරලා තියෙනවා කියන එක. ඒ කියන්නේ හිස් චෙක් පත් වලට සාමාන්‍යයෙන් අත්සන් කරන්නේ නැහනේ. ඒක අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න එකක්නේ. එතකොට එහෙම හිස් චෙක් එකකට අත්සන් කරපු අධ්‍යක්ෂකවරයෙක් නම් එයා යාගේ යුතුයකම් පැහැර හැරලා. ඒකයි අධිකරණය කියලා තියෙන්නේ. ඊළඟ සමාගම් ආරවුල් මණ්ඩලය බලන්න. 2007 අංක 7 දරන සමාගම් පනත මගින් සමාගම් සම්බන්ධව ආරවුල් විසඳා ගැනීම සඳහා ගොඩනංවන ලද විකල්ප ආරවුල් විසඳීමේ යන්ත්‍රණයක් ලෙසින් සමාගම් ආරවුල් මණ්ඩලය හඳුනාගත හැකියි. ඒ අනුව සමාගමක කටයුතු වල හෝ එහි කළමනාකරණයට අදාළ පනත් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ආරවුල් පාර්ශවකරුවන්ගේ එකඟත්වයේ ඇතිව සමාගම් ආරවුල් මණ්ඩලයට යොමු කිරීමෙන් පසු සමතකරණය මගින් විසඳා ගනු ලැබිය හැකිය. එසේම අධිකරණය ඉදිරියේ පවතින නඩුවක් වුවද සමතකරණය සඳහා සමාගම් ආරවුල් මණ්ඩලය වෙත යොමු කිරීමට හැකියාව පවතී. සමාගම් ආරවුල් මණ්ඩලය විශේෂ අමාත්‍යවරයා විසින් පත් කරනු ලබයි. සමාගම් ආරවුල් මණ්ඩලය පත් කරන්නේ සමාගම් විශේෂ අමාත්‍යවරයා. අන්තිමටම සමාගමක් ගණන් බේරා වසා දැමීම. බලන්න පුතේ සමාගමක් කොහොමද ගණන් බේරලා වහලා දාන ආකාරය බලන්න. සමාගම් පනතේ 266 426 වගන්ති ප්‍රකාරව ගණන් බේරා වසා දැමීමකදී සමාගමේ අවසානය සිදු වේ. ඒ කියන්නේ ගණන් බේරලා වහලා දානවා සමාගම. එතකොට සමාගමේ අවසානය. සමාගමක් ඈවර කිරීම අධිකරණය විසින් හෝ ස්වේච්ඡාවෙන් හෝ අධිකරණ අධීක්ෂණයට යටත්ව සිදු කරන්න පුළුවන්.
අධිකරණයෙන් ඈවර කරලා දානවා සමාගම නැත්නම් තමන් කතා වෙලා ස්වේච්ඡාවෙන් ඈවර කරලා දානවා නැත්නම් අධිකරණයේ අධීක්ෂණය කරන්න පුළුවන්. සමාගම් පනතේ 271 වන වගන්තිය ප්‍රකාරව රුපියල් ලක්ෂ 5කට වඩා මුදලක් සමාගමෙන් අය වී යුතු ණය හිමියෙකුට ණය හිමියා විසින් මුදල් ඉල්ලා සති 3ක් ඇතුළත මුදල් ගෙවීමට සමාගම අපොහොසත් වන අවස්ථාවකදී සමාගම ගණන් බේරා වසා දමන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිය. ඒ කියන්නේ ලක්ෂ 5ක ණයක් ගෙවන්න බැරි සමාගමක් ඉන්නවනම් හරි සති 3ක් ඇතුළත ලක්ෂ 5ක ණයක් ගෙවන්න බැරි නම් සති 3ක් ඇතුළත සමාගමට සමාගම වහලා දාන්න නියෝගයක් ගන්න පුළුවන්. සමාගම විසින් ණය ගෙවිය හැකි පවතින අවස්ථාවලදී හිඟ ණය මුදල් ගෙවීම සමාගම විසින් අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීම වළක්වාලීම සඳහා මෙම ප්‍රතිපාදන සලස්වලා තියෙනවා. එතකොට ඔයා හොඳට මතක තියාගන්න. ඔයා සමාගමක් දාලා තිනවා නම් කවුරු හරි ණය හිමියෙක්ට සති 3ක් ඇතුළත ඔයාට ලක්ෂ 5ක් ගෙවන්න බැරි නම් එයා ඉල්ලා සිටිනකොට හරි අධිකරණයට හැකියාව තියෙනවා ඔයාගේ සමාගම විසුරුවා හරින්න. සමාගම විසින් ණය ගෙවිය හැකියව පවතින අවස්ථාවලදී හිඟ ණය මුදල් ගෙවීම සමාගම විසින් අනවශ්‍ය ලෙස ප්‍රමාද කරන එක වළක්වන්න තමයි මේක දාලා තියෙන්නේ. සමාගමේ සමාජිකයන් හෝ ණය දීමනාකරුවන් විසින් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව සාමාන්‍ය හෝ විශේෂ යෝජනා සම්මතයක් මගින් සමාගම ගණන් බේරා වසා දැමීමක් ස්වේච්ඡාවෙන් ඈවර කිරීමේදී සිදුවේ. අධිකරණයේ අධීක්ෂණයට යටත්ව ඈවර කිරීම සිදුවීමේදී සමාගමේ සමාජිකයන් විසින් සම්මත කරනු ලැබූ ඈවර කිරීම පිළිබඳ යෝජනා සම්මතයක් මගින් එය සිදු කරනු ලබන අතර අධිකරණයේ විසින් ඈවර කිරීමේ කාර්ය පටිපාටිය පමණක් අධීක්ෂණය කරනු ලබයි. යම් සහනයක් ඉල්ලීමේ නිදහස ණය දීමනාකරුවන් හා වෙනත් තැනැත්තන් වෙත පැවරනු ඇත. දැනටමත් පත් කර ඇති ඈවර කරුවන්ට අමතරව අධිකරණයේ විසින් ඈවර කරුවන් පත් කිරීම හෝ ඉවත් කිරීම මෙහිදී සිදුවිය හැකිය. හරිද පුතා? ඒ විදිහට සමාගමක් අවසානයේට පත් වෙනවා. ඒ වගේම තමයි අපේ සමාගම් පනතත් අපි කතා ඒ කියන්නේ සමාගම් නීතියේ කොටස්ුත් අපි කතා කරලා අවසන් කරනවා AAT දෙවෙනි අදියරේ. හරි. ඊට පස්සේ පුතේ මෙතන අභ්‍යාස ටිකක් දාලා තියෙනවා. ඔයාට පුළුවන් මේ අභ්‍යාස කියවන්න කියවලා උත්තර ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි යනවා ප්‍රධාන වශයෙන් හවුල් ව්‍යාපාර නීතිය සම්බන්ධව සාකච්ඡා කරන්න. මොකද්ද මේ හවුල් ව්‍යාපාර නීතිය කියන්නේ? බලන්න පුතා. පුද්ගලයෙක් තමන් විසින් ස්වාධීනව ව්‍යාපාර ආරම්භ කරන තරමටම පවුලේ සමාජිකයන් හිත මිතුරන් එක්ව පොදුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමට බොහෝ අවස්ථාවලදී උනන්දු බව පෙනී යයි. එම නිසා ව්‍යාපාරිකයන් අතර හවුල් ව්‍යාපාර ජනප්‍රිය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් බවට පත්ව ඇත. හැබැයි පුතේ වර්තමානයේදී තනි පුද්ගලයෙක්ට වුණත් හවුල් සමාගමක් දාන්න පුළුවන් හින්දා හවුල් ව්‍යාපාර කියන එක දැන් ක්‍රමක්‍රමයෙන් මොනවා වෙලා යනවද? ව්‍යාපාර ලෝකයෙන් ඉවත් වෙලා යනවා හවුල් ව්‍යාපාර කියන එක. ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස හවුල් ව්‍යාපාර ක්‍රමේ වාසි අවාසි පූර්ව ආදී අධීරයන්හිදී සාකච්ඡා කොට ඇති බැවින් මෙම පරිච්ඡේදය තුල හවුල් ව්‍යාපාරයේ කෙරෙහි බලපාන නෛතික තත්ත්වය විතරයි අපි සාකච්ඡා කරන්නේ. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධව ඍජු නෛතික ප්‍රතිපාදන 1890 එංගලන්ත හවුල් ආඥා පනත සපයනු ලබයි. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධව තියෙන 1890 හවුල් ආඥා පනත. ශ්‍රී ලංකාව තුළ සම්මත කරන ලද 1866 අංක 21 දරන හවුල් සමාගම් ආඥා පනත 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත 2007 අංක 7 දරන සමාගම් පනත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතැම් ප්‍රතිපාදන සහ පොදු ව්‍යාපාරික අනපනත් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් විවිධ නෛතික ප්‍රතිපාදන සලස්වනවා. බලන්න පුතා හවුල් ව්‍යාපාර නිර්වචනය හා හවුල් ව්‍යාපාරයක මූලිකාංග 1890 හවුල් ආඥා පනතේ පළමු වන වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයක් යන
ලාභය පිළිබඳව පොදු දෘෂ්ටියකින් ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් කියලා නිර්වචනය කරලා තියෙනවා. ඒකේ තියෙන ප්‍රධාන මූලිකාංග හතරක් තියෙනවා. ව්‍යාපාරයක් තියෙන්න ඕනේ, පුද්ගලයන් ඉන්න ඕනේ, ලාභ අපේක්ෂාව තියෙන්න ඕනේ, පුද්ගලයන් අතර පවතින එකඟතාවය. ඔන්න ඕවා තමයි ප්‍රධාන මූලිකාංග හවුල් ව්‍යාපාරයක. බලන්න පුතා, ව්‍යාපාරයක් පැවතීම කියන මූලිකාංගය යටතේ අපි සාකච්ඡා කරමු. හවුල් ආඥා පනතේ 45 වන වගන්තියේ අර්ථ නිරූපණය අනුව ඕනෑම වෙළඳාමක්, වෘත්තියක්, රැකියාවක් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. මෙම අර්ථ නිරූපණ වගන්තිය අනුව පෙනී යන්නේ ඕනෑම ආකාරයක වාණිජමය කටයුත්තක් හවුල් ව්‍යාපාරයේ ස්වරූපයෙන් පවත්වාගෙන යාම හවුල් ආඥා පනත මගින් සීමා කොට නොමැති බවයි. දැන් ඕනෑම වාණිජ කටයුත්තක් කරගෙන යන්න පුළුවන් හවුල් ව්‍යාපාර ස්වරූපයෙන්. කෙසේ නමුත් වර්තමානයේ වන විට පනවා ඇති මූල්‍ය වෙළඳපොළ රෙගුලාසි අනුව යම් බැංකු ව්‍යාපාරයක්, රක්ෂණ ව්‍යාපාරයක්, මූල්‍ය සමාගමක් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. ඒකට මතක තියාගන්න බැංකු, රක්ෂණ, මූල්‍ය සමාගම් හරි හවුල් ව්‍යාපාර වෙන්න බෑ. ඒවා සමාගම් බවට පත් වෙනවා. ව්‍යාපාරයක් වශයෙන් පිළිගැනීම සඳහා යම් කටයුත්තක ක්‍රියාකාරී හා අඛණ්ඩ නියැලීමක් පනත මගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව එක් අවස්ථාවකදී පමණක් සිදුවන යම් ව්‍යාපාර කටයුත්තක් සඳහා හවුල් ව්‍යාපාර ඇති කළ නොහැකි. ඒ කියන්නේ එකපාරක් නම් වෙන්නේ. ඒ කියන්නේ අඹ වාරයට අඹ එකතු කරලා විකුණනවා නම් ඒව හවුල් ව්‍යාපාර බවට පත් වෙන්න බෑ. උදාහරණයක් වශයෙන් දෙදෙනෙකු එක්ක මෝටර රථයක් ගෙන අලුත් වැඩියා කොට විකුණා ඉන් ලැබෙන ලාභය සමව බෙදා ගැනීමට එකඟ වීමක් හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයක් යන්නෙන් හවුල් දේපළ දැරීමක් අදහස් නොවේ. හවුල් ව්‍යාපාරය හා හවුල් දේපළ දැරීම එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. මතක තියාගන්න. පුද්ගලයන් සිටීම. හවුල් ව්‍යාපාරයක් පැවතීම සඳහා ආම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් විසින් ව්‍යාපාර පවත්වාගෙන යා යුතුය. හවුල් ආඥා පනතය හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට සම්බන්ධ විය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව නියම කොට නොමැති. නමුත් 2007 අංක 7 දරන සමාගම් පනතේ 519 වන වගන්තියේ අදාළත්වය අනුව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී සම්බන්ධ විය හැකි උපරිම සමාජිකයන් සංඛ්‍යාව 20යි. එතකොට හවුල් ව්‍යාපාරයක උපරිම සමාජිකයන් දක්වලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. කෙසේ නමුත් නීතිඥ වෘත්තිය සහ ගණකාධිකාරී වෘත්තියේ යෙදීම සඳහා පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් හා බලපත්‍රලාභී තොග හුවමාරුවක සමාජිකයන් වශයෙන් වෘත්තියේ යෙදීමේ කාර්යය සඳහා හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අවස්ථාවකදී මෙම උපරිම සමාජික සංඛ්‍යාව රීතිය අදාළ වෙන්නේ නැහැ. එතකොට අර ප්‍රකාශ කරපු ආකාරයේ හරි ව්‍යාපාරවලට උපරිම සීමාවක් නැහැ. මෙහිදී අවධානය යොමු කළ යුතු උදෙක් පුද්ගලයන් විසින් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හවුල් ව්‍යාපාරයක් නොවන බවයි. ඒ අනුව පුද්ගලයන් කිහිප දෙනෙකු එක් අයෙකු වෙනුවෙන් ව්‍යාපාරයක් සිදු කරගෙන යාම හවුල් ව්‍යාපාරයක් නොවන අතර පුද්ගලයෙක් විසින් ඔහු වෙනුවෙන් හා අනෙක් අය වෙනුවෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හවුල් ව්‍යාපාරයකි. පුද්ගලයා යන්නට ස්වභාවික පුද්ගලයන් මෙන්ම නෛතික පුද්ගලයන්ද අයත් වන නමුත් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් පුද්ගලයා යන්නට අයත් වන්නේ තැනැත්තන් පමණි. ලාභ අරමුණ බලන්න. හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ අරමුණ ලාභ ලැබීම විය යුතුයි. නිකං ලාභ නොලබන දේවල් හවුල් ව්‍යාපාර බවට ගන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයක් සමිති හා සමාජිකයන්ගේ වෙනස් වනුයේ එකී සමිතිය හා සමාජය තුල ලාභ අරමුණක් නොපැවතීම නිසා. එතකොට සමිතියක එතනත් කට්ටිය එකතු වෙලා ඉන්නවනේ. එතනදී ඒක සමිතියක්. හැබැයි හවුල් ව්‍යාපාරයක ලාභ ලබනවා නම් ඒක හවුල් ව්‍යාපාරයක්. එස බලන්න පුතා පොදු එකඟතාවය. ව්‍යාපාර කටයුතු එක්ව සිදු කිරීමට හා එහිදී පැන නගින ලාභ අලාභ හවුල්කරුවන් අතර බෙදා ගැනීම සඳහා හවුල්කරුවන් අතර එකඟතාවයක් පැවතිය යුතුය. මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වනුයේ හවුල්කරුවන් අතර පවත්නා වූ එකඟතාවයේ පාර්ශවකරුවෙක් නොවන පුද්ගලයෙක් හවුල් ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් ලැබීම මත පමණක් හවුල්කරුවෙකු නොවන බවයි. හරිද? එතකොට
හවුල් ව්‍යාපාරයේ මොන හරි දෙයකින් කොටසක් ගත්තා කියලා එයා හවුල්කරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. බලන්න පුතා. ව්‍යාපාරයට ණය සපියූ පුද්ගලයෙක් පොලී ලෙස ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් ලැබීම නිසා හවුල්කරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. යම් වෙළඳාමක නියැලී සිටින අනුනියෝජිතයෙකු හෝ සේවකයෙකු ලාභයෙන් කොටසක් ලැබූ පමණින් හවුල්කරුවෙක් වෙන්නේ නැහැ. මියගිය හවුල්කරුගේ උරුමකරුවන්ට හවුල් ව්‍යාපාරයේ මියගිය හවුල්කරුගේ ලාභ කොටස ලබා දීම මත ඔවුන් හවුල්කරුවෝ වෙන්නේ නැහැ. යම් ව්‍යාපාරයක කීර්ති නාමයේ විකිණීම හේතු කොටගෙන අදාළ ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් ලබා ගන්නෙකු හවුල්කරුවෙක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. හවුල් ව්‍යාපාරයක් ස්ථාපනය කිරීම. බලන්න පුතා. හවුල් ව්‍යාපාරයක් හවුල්කරුවන් අතර ලිඛිත වාචික හෝ ව්‍යංග එකකතාවයකින් ඇති කරගත හැකිය. කෙසේ නමුත් 1800 අංක 40 දන්න වංචා වැළැක්වීමේ ආඥා පනතේ 18 වන වගන්තියේ ප්‍රතිපාදන පරිදි හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000කට වැඩි වන අවස්ථාවකදී හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් මත පවත්වාගෙන යා යුතු අතර එකී හවුල් ගිවිසුම හවුල්කරුවන් විසින් අත්සන් කළ යුතුය. එතකොට මතක තියාගන්න ඔයා හවුල් ව්‍යාපාරයක් දානවා නම් ඒකේ ප්‍රාග්ධනයේ රුපියල් 10කට වඩා වැඩි නම් පුතේ අනිවාර්යයෙන්ම ඒක ලියාපදිංචි කළ යුතුය. ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 10 ඉක්ම වූ හවුල් ව්‍යාපාරයක් ලිඛිත ගිවිසුමක් මත පවත්වාගෙන නොයාමේ ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. එවැනි හවුල් ව්‍යාපාරයක් නීති විරෝධී නොවන නමුදු හවුල්කරුවන් අතර ආරවුල් අධිකරණයේ ඉදිරියේදී බලාත්මක කරවා ගැනීමේ හැකියාවක් නොමැත. එතකොට ලිඛිතව නැත්තම් පුතේ එතන ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි අධිකරණයේ ඉදිරියේදී හරි ඒ ගැටලුව සඳහා විසඳුම් බලාත්මක කරගන්න බෑ. ඇයි? හවුල් ව්‍යාපාරයේ නෑනේ. හරි ගිවිසුමක්. කෙසේ නමුත් වංචා වැළැක්වීමේ ආඥා පනතේ 18 වන වගන්තිය තවදුරටත් දක්වන පරිදි තුන්වන පාර්ශවයන්ට හවුල් ව්‍යාපාරයට එරෙහිව නඩු පැවරීමට හවුල්කරුවන් අතර ලිඛිත ගිවිසුමක් නොපැවතීම නෛතික බාධාවක් නොවන්නේ. ඒ කියන්නේ හවුල්කරුවන් අතර ලිඛිතව ගිවිසුමක් නැහැ කියලා පිටායට හවුල් ව්‍යාපාරයට නඩු දාන්න බාධාවක් නැහැ. ඕන තරම් නඩු දාන්න පුළුවන්. බලන්න මෙතන තියෙනවා නඩු තීන්දුවක් දාලා හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් මත පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය නඩු තීන්දුව ගණනාවකදී සාකච්ඡා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තීරණය වූ හරි මෙන්න මේ කියන නඩු තීන්දුව ඊට පස්සේ මේ නඩු තීන්දුව මෙන්න මේ කියන නඩු තීන්දුව හරි මේ නඩු තීන්දුව මාලාවේ අධිකරණයේ තීරණය කරන ලද්දේ හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය යන්නට ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසුව එකතු කරන ලද අරමුදල් අදාළ නොවන බවයි. බලන්න පුතා මෙතන තියෙනවා හරි මෙන්න මේ නඩු තීන්දුව මෙම නඩුවේදී අධිකරණයේ ප්‍රකාශ කරන ලද්දේ රුපියල් 10කට වඩා වූ ආරම්භක ප්‍රාග්ධනයක් සහිත හවුල් ව්‍යාපාරයක් ලිඛිත ගිවිසුමක් මත පවත්වාගෙන ගොස් නොමැති අවස්ථාවකදී අධිකරණයේ සහන ලබා ගැනීම සඳහා හවුල් ව්‍යාපාරයක් පැවති බවට ලේඛන ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන බවයි. රුපියල් 10ක් යනු වර්තමානයේ වන විට ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් නොවන බැවින් වර්තමානයේදී ආරම්භ කරන ලබන සෑම හවුල් ව්‍යාපාරයක්ම ලිඛිත හවුල් ගිවිසුමක් ඇති කර ගැනීමේ නෛතික අවශ්‍යතාවය සපුරාලිය යුතු බව පෙනී යයි. එතකොට පුතේ ඔය රුපියල් 1000 කියන්නේ 1800 ගණන් වල කියප එකක්නේ. එතකොට රුපියල් 1000 කියන්නේ දැන් කෝටියක් වගේ. හරි මතක තියාගන්න. හැබැයි දැන් රුපියල් 1000 කියන්නේ මොකද්ද? හරි පොඩි මුදලක්. ඒක නිසා සෑම හවුල් ව්‍යාපාරයක්ම වගේ දැන් ලියාපදිංචි කරන්න ඕනේ. බලන්න. ඊපස්සේ හවුල් ව්‍යාපාරයක නාමය. හරි. ඕගොල්ලෝ දන්නවා පුතේ හවුල් ව්‍යාපාරයක නාමයේ සම්බන්ධව. හරි. හවුල් ව්‍යාපාරයක නාමයේ සම්බන්ධයෙන් 1987 හරි අංක 7 දරන පනතින් සංශෝධිත 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතින් ප්‍රතිපාදන තියෙනවා. ඒක තියෙනවා එම පනතේ දෙවන වගන්තියේ ප්‍රකාරව යම් ව්‍යාපාරයක එහි අයිතිකරුවන්ගේ සත්‍ය සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන ඒ කියන්නේ නොයන්නේ නම් අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරය ආරම්භ කරලා දින 14ක් ඇතුළත මොනා කරන්න ඕනද? ලියාපදිංචි කරන්න ඕන කියලා කියනවා. හරිද පුතා? හරි. ඊපස්සේ හවුල් ව්‍යාපාරයකට අදාළ නීති බලන්න පුතා.
හවුල් ව්‍යාපාරයකට එක්වන සෑම හවුල්කරුවෙක්ම පළමුව එකිනෙකාද දෙවනුව අදාළ හවුල් ව්‍යාපාරයේ සමගද සම්බන්ධතා පවත්වන තෙවැනි පාර්ශ්වයේ සමගද වගකීම් වලින් බැඳී සිටී. 1890 හවුල් ආඥා පනතේ මේ සෑම ආකාරයෙන්ම සම්බන්ධතා සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපාදන සපයා ඇති බව පෙනී යයි. හවුල් ව්‍යාපාරය හා අනිකුත් හවුල්කරුවන් සමග හවුල්කරුවෙකුට ඇති අයිතිවාසිකම් හා බැඳීම් බලන්න. හවුල් ආඥා පනතේ 19 වන වගන්තියේ සිට 31 දක්වා වූ වගන්ති මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වයි. හවුල් ව්‍යාපාරයේ සමග හවුල්කරුවෙකුට ඇති අයිතිවාසිකම් හා බැඳීම් මූලික වශයෙන් හවුල් ගිවිසුම් මත පදනම් වෙනවා. ඒ අනුව හවුල් ගිවිසුම මගින් දක්වා ඇති යුතුයකම් හා වගකීම් ඉටු කිරීමටත් අයිතිවාසිකම් ලබා ගැනීමටත් හවුල්කරුවෙකුට හැකියාව තියෙනවා. කෙසේ නමුත් හවුල්කරුවන් අතර හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවලදී හෝ පවත්නා හවුල් ගිවිසුමක ප්‍රශ්නගත කාරණා සම්බන්ධයෙන් ප්‍රතිපාදන නොමැති අවස්ථාවලදී හවුල්කරුවෙකුට ඇති අයිතිවාසිකම් හා බැඳීම් මොනවාද යන්න හවුල් ව්‍යාපාර හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය මගින් දක්වා ඇත. එතකොට පුතේ හොඳට මතක තියාගන්න. හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය අනුව තමයි ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ හවුල් ගිවිසුමක් නැත්තම්. බලන්න 24 වන වගන්තියේ මොකක්ද කියන්නේ? පුතේ ලාභය සමසමව බෙදා ගන්න ඕනේ. හරිද? එතකොට හවුල්කරුවන් දරන පුද්ගලික හරිද? වගකීම් සම්බන්ධයෙන් සමාගම විසින් සෑම හවුල්කරුවෙකුටම හානි පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ කරනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් දරනු ලබන පුද්ගලික වගකීම් සම්බන්ධයෙන් හවුල්කරුවන් ඒ කියන්නේ හවුල් ව්‍යාපාරය හානි පූර්ණයක් කරන්න ඕනේ. ඒ වගේම හවුල්කරුවෙක් ව්‍යාපාරයට ණයක් දීලා තියෙනවා නම් අනිවාර්යෙන් 105ක පොලියක් දෙන්න ඕනේ. එතකොට ප්‍රාග්ධනය මත පොලිය ගන්න බෑ පුතේ. හරි වැටුප් ගන්න බෑ. සියලු හවුල්කරුවන් කැමැත්ත නොමැතිව හවුල්කරුවෙක් බඳව ගන්න බෑ. මතක තියාගන්න. ඒවා කියනවා 24 වන වගන්තිය. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ සාමාන්‍ය කටයුතු බහුතර ඡන්දයෙන් තීරණය කරන්න ඕනේ. ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් වීමට බලාපාන යම් කාරණාවක් වෙනවා නම් ඒ පිළිබඳ සියලු හවුල්කරුවන්ගේ එකඟතාවය තියෙන්න ඕනේ. හවුල් ව්‍යාපාර පොත් ව්‍යාපාරික ස්ථානයේ තියන්න ඕනේ. ඒවා තමයි 24 වන වගන්තිය ප්‍රකාරව දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා පුතේ කේස් ස්ටඩි එකක්. ඔයා ඒක කියවන්න. එතකොට ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන්. ඊපස්සේ හවුල්කරුවෙකු නිරපීම සඳහා සියලු හවුල්කරුවන් එකඟ වෙන්න ඕනේ. ඒක කියන්නේ හවුල් ව්‍යාපාර ආඥා පනතේ 26 වෙනි වගන්තියේ. සියලු හවුල්කරුවන් විසින් සත්‍ය ගිණුම් හා ගනුදෙනු වලට අදාළ සම්පූර්ණ තොරතුරු අනෙක් හවුල්කරුවන් වෙත ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. ඒක කියන්නේ හවුල් ආඥා පනතේ 28 වන වගන්තියේ. හරිද පුතා? හරි. ඒකට අදාළ කේස් ස්ටඩි එකක් තියෙනවා. ඒක ඔයාලට කියව ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුතේ තව එකක් තියෙනවා. හවුල් ව්‍යාපාර ගනුදෙනුවකින් හෝ හවුල්කාරීත්ව දේපල භාවිතා කිරීමෙන් අන් හවුල්කරුවෙක් අවසරයකින් තොරව ලබා ගන්නා ඕනෑම පුද්ගලික ලාභය හවුල් ව්‍යාපාරයේ වෙනුවෙන් ගිණුම්ගත කරන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි හවුල්කරුවෙක් මොනවා හරි කටයුත්තකින් මොනවා හරි ලාභයක් ගත්තා නම් ඒක හවුල් ව්‍යාපාරයේ නමින් ගිණුම්ගත කරන්න ඕනේ. ඒක පෞද්ගලිකව හිමි කර ගැනීමේ හැකියාවක් නැහැ. හරිද? එතකොට මෙන්න මේ නඩු තීන්දුවේ ඒ පිළිබඳව කියලා තියෙනවා. හරිද පුතා? ඊට පස්සේ බලන්න තව හවුල්කරුවන්ගේ අනුදැනුමකින් තොරව හවුල් ව්‍යාපාරයට සමාන තරංකාරී ව්‍යාපාරයක් කරගෙන යන හවුල්කරුවෙකු එම ව්‍යාපාරයේ ඔහු විසින් උපයන ලද ලාභ හවුල් ව්‍යාපාරය වෙනුවෙන් ගිණුම්ගත කළ යුතුයි. ඒ කියන්නේ කවුරු හරි හවුල්කරුවෙක් දැන් හිතන්න මේ හවුල් ව්‍යාපාරයේ බීම නිෂ්පාදනය කරනවා කියලා ABC කියලා. එතකොට A කියන එක්කෙනා වෙනම බීම ව්‍යාපාරයක් දාලා තියෙනවා. එතකොට ඒවත් මේ හවුල් ව්‍යාපාරයේ ගිණුම් වලට එන්න ඕන කියන එක තමයි මෙතන කියන්නේ. තේරුණාද? හරි. එතකොට බලන්න පුතේ ඒකට කේස් ස්ටඩි එකක් තියෙනවා. ඒක කියව ගන්න පුළුවන්. ඊට බලන්න තව තියෙනවා. හවුල් ව්‍යාපාරයේ සමග ගනුදෙනු කරන ලබන තුන්වන පාර්ශවයන් සම්බන්ධයෙන් හවුල්කරුවෙකුට ඇති අයිතිවාසිකම් හා බැඳීම. හරිද? ඊට පස්සේ බලන්න පුතේ අන්‍යෝන්‍ය නියෝජකත්වය. ඒක වැදගත්.
අන්‍යෝන්‍ය නියෝජකත්වය කියන්නේ A B C කියලා හවුල්කරුවෝ තුන් දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. මෙන්න A කියන එක්කෙනා හවුල් ව්‍යාපාරය වෙනුවෙන් මොන හරි කටයුත්තක් කරොත් අනිවාර්යයෙන්ම අනිත් දෙන්නත් ඒකට වග කියනවාම තමයි. A කියන එක්කෙනා මොන හරි වැරද්දක් කරොත් හිරේ යන වැරද්දක් කරොත් හවුල් ව්‍යාපාර කටයුතු වලදී A කියන එක්කෙනා හිරේ යන වැරද්දක් කරොත් B ටයි C ටයි අනිවාර්යෙන් හිරේ යන්න වෙනවමයි. මතක තියාගන්න. ඒක තමයි අන්‍යෝන්‍ය නියෝජකත්වය කියන එකේ අදහස. හරිද? එතකොට හවුල් ව්‍යාපාර පවත්වාගෙන ගියා වගේ නෙමෙයි අනිවාර්යයෙන් එකිනෙකා හරි බැඳිලා ඉන්නවා. හරිද? බලන්න පුතා. මොනවද මේ වෙන්න පුළුවන් දේවල්? මේක බලන්න. හවුල් ආඥාපනතේ පස්සන වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයේ සෑම හවුල්කරුවෙක්ම හවුල් ව්‍යාපාරයේ සහ අනෙකුත් හවුල්කරුවන්ගේ නියෝජිතයෙක් වේ. ඒ අනුව සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර හවුල්කරුවෙකු තමන්ට ඇති සත්‍ය බලය හෝ ව්‍යංග බලයක් භාවිතා කරමින් එළඹෙන්නා වූ ගිවිසුම් වලින් හා ඇති කරගනු ලබන්නා වූ ගනුදෙනු වලින් හවුල් ව්‍යාපාරයත් අනිකුත් හවුල්කරුවනුත් වගකීමට බැඳිය යුතුය. මෙහිදී වැදගත් කරුණක් වනුයේ එක් හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයේ නියෝජනය කරමින් තුන්වන පාර්ශ්වයක් සමග ඇති කරගත් යම් ගිවිසුමක් සඳහා අනෙක් හවුල්කරුවන්ද අවසර දී නොමැති වුවද ඔවුන් එකී ගිවිසුම පිළිබඳ නොදනුවත් වුවද අනෙක් හවුල්කරුවන් එම ගිවිසුමෙන් වගකීමට බැඳෙනවා. හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් පවත්නා ව්‍යංග බලයන් ව්‍යාපාරයේ භාණ්ඩ අලෙවි කරන්න බලය තියෙනවා. ව්‍යාපාරය වෙනුවෙන් ද්‍රව්‍ය අලෙවි කරන්න, හවුල් ව්‍යාපාරයේ ණය මුදල් අය කර ගැනීම සහ ඔවුන් වෙනුවෙන් රිසිට්පත් නිකුත් කරන්න, ව්‍යාපාරයට අවශ්‍ය සේවකයන් බඳවා ගන්න. මෙම කාර්යයන්ට අමතරව වෙළඳ හවුල් ව්‍යාපාරයකදී පහත දැක්වන කාර්යයන් සඳහාද හවුල් කරුවෙකුට ව්‍යංග බලයක් තියෙනවා. වෙළඳ ආයතනයේ නාමය ගනුදෙනු කළ හැකි ලියවිලි පිළියෙල කිරීම, ප්‍රතිග්‍රහණය කිරීම හා නිකුත් කිරීම. ව්‍යාපාරික ආයතනය වෙනුවෙන් ණය මුදල් ලබා ගැනීම හා ඒ සඳහා දේපළ ඇපයට තැබීම. ව්‍යාපාරික ආයතනයේ ණය පිළිබඳව කටයුතු කිරීමට නීතිඥවරුන් පත් කිරීම. ව්‍යාපාරයට අවශ්‍ය සේවකයන් බඳවා ගන්න. අන්න ඒ වගේ දේවල් හරි සම්බන්ධව හැකියාව තියෙනවා. එතකොට ඒ දේවල් කවුරු හරි හවුල්කරුවෙක් කරොත් ඒ සඳහා අනිකුත් හවුල්කරුවනොත් බැඳී ඉන්නවා. ඒකයි අන්‍යෝන්‍ය නියෝජකත්වය කියන එකේ අදහස. ඊපස්සේ මෙතන කේස් ස්ටඩියේ තියෙනවා පුතේ ඒව කියවන්න. කියවුවම ආට අදහසක් ගන්න පුළුවන්. හරි අන්‍යෝන්‍ය නියෝජකත්වයේ පිළිබඳව තෝරතය නැත්නම් දිලික්තය පිළිබඳ හවුල්කරුවන්ගේ වගකීම. මොකද බලන්න ඒකෙන් කියන්නේ. තෝරතය යනු අපරාධ වරදකින් වෙනස් වන සිවිල් වරදකි. යම් පුද්ගලයෙකුගේ නොසලකිලිමත් ක්‍රියාවක් නිසා හෝ මගහැරීමක් නිසා තවත් පාර්ශවයකට සිදුවන හානි අයකර ගැනීම සඳහා එකී නොසලකිලිමත් ක්‍රියාව හෙවත් තෝරතේ සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාවක් පවතී. යම් හවුල්කරුවෙකු විසින් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු අතර යම් තෝරතයක් සිදු කර ඇතනම් අනෙකුත් හවුල්කරුවන් හා හවුල් ව්‍යාපාරයේ එකී තෝරතේ සම්බන්ධයෙන් වගකිය යුතු බව හවුල් ආඥාපනතේ 10 වන වගන්තියේ දක්වලා තියෙනවා. ඒ කියන්නේ එක හවුල්කරුවෙක් හරි සිවිල් වැරදක් කරොත් හවුල් ව්‍යාපාරයයි අනෙක් හවුල්කරුවනුයි ඒකට වගකීම දරනවා. තමන්ගේ පෞද්ගලික දේපල ඉඩකඩම් පවා විකුණලා වන්දි ගෙවන්න වෙනවා. මතක තියාගන්න. එතකොට ඒකට අදාළ කේස් ස්ටඩි එක තියෙනවා පුතේ බලන්න. අපරාධ පිළිබඳ හවුල්කරුවන්ගේ වගකීම් බලන්න. හවුල්කරුවෙකු විසින් සිදු කරන ලද යම් අපරාධ ක්‍රියාවකට අනෙකුත් හවුල්කරුවන් කුමන්ත්‍රණය කර නොමැතිනම් ඒ සම්බන්ධව පොදු චේතනාවෙන් කටයුතු කර නොමැතිනම් හා අනුබල දීමක් සිදු කර නොමැතිනම් අනෙකුත් හවුල්කරුවන් එම අපරාධ ක්‍රියාව සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නැහැ. ඒ කියන්නේ කවුරු හරි හවුල්කරුවෙක් මොන හරි මිනීමැරුමක් කරා කියලා හිතන්න. එතකොට අනිත් දෙන්න දන්නෙත් නැහැ ඒවා. එතකොට මෙයාට විතරයි හිර යන්න පුළුවන් කරපු එක්කෙනාට විතරයි අනිත් හවුල්කරුවෝ බේරෙනවා මොන වැරදි සම්බන්ධව? අපරාධ වැරදි සම්බන්ධව. මතක තියාගන්න. හවුල් ව්‍යාපාරයේ බාහිර ණය සම්බන්ධයෙන් හවුල්කරුවන්ගේ වගකීම්. බලන්න පුතා. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ ගන්නවනේ බාහිර ණය. ඒ සම්බන්ධව හවුල්කරුවන් කොහොමද වග කියන්නේ? බලන්න.
හවුල් ව්‍යාපාරික ණය සම්බන්ධයෙන් අලුතෙන් හවුල් ව්‍යාපාරයට එක් වූ හවුල්කරුවෙකුගේ වගකීම. හරි. පවතින හවුල් ව්‍යාපාරයකට අලුතෙන් එකතු වූ හවුල්කරුවෙකු තමා ව්‍යාපාරයට ඇතුළත් වීමට පෙර උද්ගත වූ හවුල් ව්‍යාපාරික ණය සම්බන්ධයෙන් වගකීමට ලක් නොවේ. ඒ කියන්නේ අලුතෙන් එක්කෙනෙක් ආවොත් කලින් ගත්තු ණයවලට එයා වග කියන්නේ නැහැ. කලින් හිටපු අය තමයි වග කියන්න ඕනේ. හවුල් ව්‍යාපාරික ණය සම්බන්ධයෙන් ඉවත්ව යන හවුල්කරුවෙකුගේ වගකීම. බලන්න. විශ්‍රාම යන හවුල්කරුවෙකු තමා හවුල්කරුවෙකු සිටියදී ඇති කරගත් ණය සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගැනීමේ පසුවද වග කියන්න ඕනේ. කියන්නේ අපි හිතමු A කියන එක්කෙනා හරි 2017 දී ගත්තු ණය තිබ්බා කියලා. ඒ කියන්නේ ABC ව්‍යාපාරේ හවුල් ව්යාපාරේ 2017 දී ගත්තු ණය තියෙනවා කියලා. එතකොට A හිටියා කියලා හිතන්න. එතකොට A විශ්‍රාම ගියා කියලා හිතන්න 2022 දී. මේ ණය තාම ගෙවලා නැත්තම් A කියන එක්කෙනා තාම බැඳිලා ඉන්නවා. ඒ ණය ගෙවන්න. ඒකයි මෙතන අදහස. බලන්න පුතා ඊට පස්සේ ප්‍රතිබන්ධන හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු නොවන පුද්ගලයෙකු හවුල්කරුවෙක් ලෙස පෙනී යන පරිදි හවුල්කරුවන් විසින් තුන්වන පාර්ශවයක් වෙත නියෝජනයක් සිදු කර ඇති අවස්ථාවකදී එකී පුද්ගලයා සිදු කරන ලබන කාර්යයන් සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරය හා හවුල්කරුවනොත් හවුල් ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් එකී පුද්ගලයාත් වගකීමට ලක්වීම ප්‍රතිබන්ධන හවුල් ව්‍යාපාර ලෙස හඳුන්වනවා. හිතන්න A B C කියලා හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා. D කියලා තව එක්කෙනෙක් ඉන්නවා. E කියලා තුන්වන පාර්ශවයක් ඉන්නවා. එතකොට මේ A B C කියන එක්කෙනා ඊට අඟවනවා D කියන එක්කෙනත් මේගොල්ලොන්ගේ හවුල්කරුවෙක් කියලා A B C කියන එක්කෙනා ඊට අඟවනවා. එතකොට E හිතන්නේ දැන් D කියන එක්කෙනත් මේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙක් කියලා. අන්න එහෙම ABC කියන තුන්දෙනා ඊට එහෙම හඟවනවා නම් අපි කියනවා එතනින් ප්‍රතිබන්ධන හවුල් ව්‍යාපාරයක් ඇති වෙනවා කියලා. එතකොට D එළඹෙන ආකාරයේ ඒ කියන්නේ D කියන එක්කෙනා එළඹෙන සියලුම ගිවිසුම් වලට ABC වග කියන්න ඕනේ. මතක තියාගන්න. එතකොට ඒකට අදාළ කේස් ස්ටඩි එක තමයි පුතේ මේ තියෙන්නේ. හරි. ඒක කියවන්න. ඊට පස්සේ තියෙනවා බලන්න බදු ගෙවීම සම්බන්ධයෙන් හවුල්කරුවන්ගේ වගකීම්. 2007 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතේ 503 වගන්තියේ විධිවිධාන ප්‍රකාර හවුල් ව්‍යාපාරයක් ආදායම් බද්දට යටත් වෙන්නේ නැහැ. කියන්නේ හවුල් ව්‍යාපාරයක් හරි බදු ගෙවන්න ඕනේ නැහැ. මන්දයත් හවුල් ව්‍යාපාරයක් බද්දට යටත් තැනැත්තෙකු ලෙස දේශීය ආදායම් පනතේ හඳුනාගන්නේ නැති හින්දා. කෙසේ නමුත් එම වගන්තිය තවදුරටත් දක්වනුයේ රඳවා ගැනීමේ බදු ගෙවීම සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරය වගකීමට ලක්වන බවයි. ඒ අනුව හවුල් ව්‍යාපාරයක් විසින් සෑම වර්ෂයක් අවසානයේ ගණනය කළ හවුල් ව්‍යාපාරයේ ලාභය හෝ පාඩුව මත බදු ගෙවිය යුතු අතර එම ගෙවන ලද බද්දෙන් හවුල්කරුගේ කොටස එක් හවුල්කරු අතර බෙදා හළ යුතුය. එලෙස බෙදා හරින ලද හවුල්කරුවෙකුගේ කොටස හවුල්කරුවන්ගේ පුද්ගලික බදු ගණය කිරීමේදී බදු බැරක්සේ සලකනු ලැබේ. හරිද? හරි. හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීම. අපි අවසානයට එනවා. හවුල් ව්‍යාපාරයක් අධිකරණ නියෝගයක් මත හෝ අධිකරණ නියෝගයක් රහිතව පාර්ශවකරුවන්ගේ එකඟතාවයෙන් විසුරුවා හරින්න පුළුවන්. පහත සඳහන් අවස්ථාවලදී හවුල්කරුවෙකුට හවුල් ව්‍යාපාරයේ විසුරුවා හරින ලෙස අධිකරණයට නියෝග කරන්න පුළුවන්. බලන්න. එක් හවුල්කරුවෙකු මානසික නොහැකියාවට පත්වීම. එතකොට අධිකරණයට හැකියාව තියෙනවා. හරි හවුල් ව්‍යාපාරයේ විසුරුවා හරින්න. හවුල්කරුවෙකු තම යුතුකම් ඉටු කළ නොහැකි ලෙස පූර්ණ බෙලහීන තත්ත්වයට පත්වීම. හවුල්කරුවෙකු විසින් හවුල් ගිවිසුම උල්ලංඝනය කර ඇති අවස්ථාවකදී හෝ හවුල් ව්‍යාපාරයේ පවත්වාගෙන යාමට බාධාකාරී ලෙස හැසිරෙන අවස්ථාවකදී හවුල් ව්‍යාපාරයේ දිගින් දිගටම ලාභ ලබනකොට හවුල්කරුවෙකුගේ හැසිරීම හවුල් ව්‍යාපාරයේ පැවැත්මට හානිදායක වෙනකොට අධිකරණය සුදුසු යයි සිතන ඕනෑම අවස්ථාවක හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරින්න පුළුවන්. හරි. ඒකට කේස් ස්ටඩි එකක් දාලා තියෙනවා පුතේ. හරි. ඒක කියව ගන්න. හරි. හරි. එහෙනම් මෙතනින් අවසානයටපත් වෙනවා
සමාගම් නීතිය ඒ වගේම හවුල් ව්‍යාපාර නීතිය හරි ඊට පස්සේ අපි 6 වෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙමු